සම්මාදිට්ඨිය තිබෙනවා අවස්ථා පහක්. ඒ පහෙම තියෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියලා කියන්නේ යහපත් අවබෝධය, යහපත් දැකීම, ඊළඟට යහපත් පෙනීම, තේරුම් ගැනීම, මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මේ සම්මාදිට්ඨිය අවස්ථා පහක් තියෙනවා. එකක් තමයි අපි කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා. යමක් දුන්නම පින් සිද්ධ වෙනවා. හොඳ දෙයක් කළාම කුසල සිද්ධ වෙනවා. ආන් මේ වගේ මේ කරපු දේවල් පිළිබඳව විපාක තියෙන බව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ධර්ම රත්නයේ තිබෙනවා, සංඝ රත්නයේ තිබෙනවා. අනිත් එක හේතුඵල ධර්ම පිළිබඳව කියලා ওই විදිහට මේ අපිට තියෙනවා යම්කිසි කර්මයේ කර්ම ඵලයේ පිළිබඳව දැනගන්න සම්මාදිට්ඨිය. ওই සම්මාදිට්ඨිය තිබුණොත් තමයි මොකක් හරි දානමය පින්කමක්, සීලයක්, භාවනාව හොඳ දෙයක් කරන්න පුළුවන්කම තියෙන ওই සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි. ඒක නිසා ඒ සම්මාදිට්ඨිය කියන මොකද්ද? කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා. කම්මස්සගත. ඔව්. කම්මස්සගත සම්මාදිට්ඨිය. ඊළඟට තියෙනවා දෙවෙනි එක. දෙවෙනි එක තමයි විදර්ශනා භාවනා කරනකොට විදර්ශනාවේදී නාම ධර්ම වෙනම හඳුනා ගන්නට, රූප ධර්ම වෙනම හඳුනා ගන්නට, ඊළඟට ස්කන්ධ ධර්ම, ආයතන, පටිච්ච සමුප්පාද ධර්ම වෙනම හඳුනා ගන්න පුළුවන් ඥානයක් බිහි වෙනවා, හට ගන්නවා, ඇති වෙනවා, පහළ වෙනවා. ආන්න ඒ විදර්ශනාවේදී පහළ වෙන්නා වූ ඒ ඥාණයට, ඒ දැකීමට, ඒ දෘෂ්ටියට කියනවා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. මේක පැහැදිලිද? පළවෙනි එක මොකද්ද? කම්මස්සගත. මේ කර්ම ඵල විශ්වාස කිරීම. කම්මස්සගත සම්මාදිට්ඨිය. ඔව්, කර්මයේ කර්ම ඵලයේ විශ්වාස කිරීම. කම්මස්සගත සම්මාදිට්ඨිය. දෙක කියනවා විදර්ශනා භාවනාව කරගෙන යනකොට විපස්සනා විදිය ඇති වෙන්නා වූ සම්මාදිට්ඨිය. ඒකට කියනවා විදර්ශනා විපස්සනා සම්මාදිට්ඨිය කියලා. හේතුව දැන් විදර්ශනා කරන්නට කවුරු හරි එනවා නම් මේ විදර්ශනා කරන එක්කෙනාට ඉස්සර වෙලාව තියෙන්න ඕන තමන් කරන්න යන වැඩේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැන් මේ කරන්න යන විදර්ශනා සමාධියක් වඩන්න යනවා, විදර්ශනා කරන්න යනවා, යම්කිසි හොඳ දෙයක් කරන්න යනවා. මේකේ විදර්ශන දැන් එන හැම එක්කෙනාටම විපස්සනා සම්මාදිට්ඨිය නැහැ. ඉතින් ඒ විපස්සනා සම්මාදිට්ඨිය නැති කෙනා ඉස්සෙල්ලා ඒ කරන වැඩේ දැන් සීල අරගෙන ඊට පස්සේ ආහාර පාන ගන්නේ නැතුව සංවර සීලීව සීලයක් සමාදන් වෙලා ඉතින් ඒක කරන්න එපා. ඉස්සෙල්ලාම ඉට වැටෙන්න ඕන මොකද? කම්මස්සගත ස්වභාවය ඇති වෙන්න ඕන, කම්මස්සගත සම්මාදිට්ඨිය ඇතිවෙන්න ඕන. ඒකෙන් දැන් ඔය මල් පූජා කරන මිනිස්සුන්ට මලක් පූජා කරන විපස්සනා භාවනාවක් කරේ නැහැ. නැති වුණාට මල් පහන් පූජා කරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට මොකද තියෙන සම්මාදිට්ඨිය? කම්මස්සගත සම්මාදිට්ඨිය. කර්මයේ කර්මඵල විශ්වාස කරන අදහන පිළිගන්න ගතිය තියෙනවා. දානයක් මානයක් දෙන එක්කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. කුසල අකුසල කරන තේරුම් බේරුම් කර ගැනීමක් තියෙනවා. ඉතින් ඒ විශ්වාසය, ඒ පිළිගැනීම නිසා තමයි ඒගොල්ලෝ කර්මය සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඇති වෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය වැඩිලා ගියාන් පස්සේ විපස්සනා සම්මාදිට්ඨියට ගියාම විදර්ශනා සම්මාදිට්ඨිය තිබෙනවා. සම්මර්ෂණ ඥානෙ, උද්‍යවී ඥානෙ, ඊට පස්සේ භංග ඥානෙ, භයතුපට්ඨාන ඥානෙ, ආදීනව ඥානෙ, නිබ්බිදා මුංජිතු කම්මිතා, ඊට පස්සේ පටිසංඛාන විපස්සනා ඥාන ඔක්කොම ටික ඔය සංඛාරුපේක්ඛා ඥානය, අනුලෝම ඥානය, ගෝත්‍ර භූ මේ ඔක්කොම ටික යන්නේ විපස්සනා සම්මාදිට්ඨියටයි. මේ විපස්සනා සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තරේව කියන්නේ නැහැ. විදර්ශනා සම්මාදිට්ඨිය ලෞකික.
විදර්ශනා. ඊට පස්සේ තියෙනවා අසනා සම්මාදිට්ඨිය. අනිත් එක තමයි මග්ග සම්මාදිට්ඨිය. මග්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ විදර්ශනාවත් වැඩිලා ගිහිල්ලා හොඳටම ලෞකික විපස්සනාවේ ඥාන පිළිවෙලට ගිහිල්ලා සක්මන් වල විදර්ශනා වැඩිලා ආසන වල විපස්සනා වැඩිලා නාම රූප ධර්ම හොඳට වැටහිලා තේරිලා අවබෝධ වෙලා ඒ විපස්සනා ඥාන මෝරණ අනුලෝම ඥානෙ ඉහළට ගියාන් පස්සේ ඇති වෙනවා මාර්ගයේ නිර්වාණය දකින්නා වුණ ඒ නිර්වාණය දකින මාර්ගයේ ඇතිවෙනා සම්මාදිට්ඨියට කියනවා මග්ග සම්මාදිට්ඨිය කියලා. ඊළඟට මාර්ගයේ සම්මාදිට්ඨිය ඇති වුණාන් පස්සේ ඊට පස්සේ ඇති වෙනවා ඵලයනේ. ඒකට කියනවා ඵල සම්මාදිට්ඨිය කියලා. මාර්ග සම්මාදිට්ඨිය ඊට පස්සේ ඵල සම්මාදිට්ඨිය. ඊට පස්සේ ඇති වෙනවා මචං මේ ඵල කියලා නාස් කරන්නේ මොකද්ද? මාර්ගඵල. ඔය දෙතේ මාර්ගඵල ඵල කියන්නේ මොකද්ද? හරි. ඒකත් දැනගන්න ඕනේ. මාර්ගඵල දන්නවද? මාර්ගඵල දන්නේ නැහැ නේ. දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය තේරෙනවනේ. තරමකට දැන් අපි කම්මස්සගත සම්මාදිට්ඨිය දෙන නිසා තමයි පව් කරන්නේ නැති වෙන්නේ. ඒකින් කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය දෙනවා කියලා. අපිට සාමාන්‍ය බේසික් සම්මාදිට්ඨියක් අවශ්‍යයි. අපි මිනිසුන්ට හානි කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. ඒ කුමක් නිසාද? කම්මස්සගත සම්මාදිට්ඨිය දෙන කර්මයක් කරපු ගමන් මට මෙහෙම වැඩිනවා කියලා තේරෙනවා. ඒකයි. පස්පව ආරක්ෂකන විශ්වාසය. ඔව්. පස්පව දස අපසරණ අයින් කරලා ඉන්නවා. ඊට පස්සේ තමයි ඒ සම්මාදිට්ඨියෙන් වැඩිච්ච හිතන විපස්සනාවට යන්නේ. විදර්ශනාවට ගියට පස්සේ ඊට පස්සේ තමයි ඉඳගෙන ආනාපාන සතියේ සක්මන් භාවනා, වන්දනා භාවනා, මනසිකාරයේ සති සම්පජාඤ්ඤය පැවැත්වීම, ඇතිවීම නැතිවීම, නාම රූප ධර්ම ඔක්කොම ටික තේරෙන ඔය විපස්සනා සම්මාදිට්ඨිය. විපස්සනා සම්මාදිට්ඨිය වඩාගෙන යනවා. ඒකට පදනම් උනේ මොකද්ද? කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒක වරින් අපි මේ සමාධිය. ඔව්. සමහර අරකට සම්පූර්ණ වෙනවා. දැන් පළවෙනි එක සම්පූර්ණ පළවෙනි එක සමහරලාට පළවෙනි එකේ සමහරුන්ට එකක් විශ්වාස කරන අනිත් එක විශ්වාස කරන්නේ. එහෙම තියෙනවා. දැන් ඕක සම්පූර්ණ වෙනවා විපස්සනා. මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඉස්සර වෙලාම මාර්ගයක් ලැබෙන්න නම් මාර්ගයක් වැඩෙන්න නම් ඒකට කියනවා මේ විදර්ශනා තියෙන්න ඕන. විදර්ශනාවේ මෝරලා හොඳට මෝරලා ගිය හිතකට තමයි වැල්ලගේ හිතකට තමයි මාර්ගය වැටෙන්නේ. මේ මාර්ගයේදී පේන්නේ නිවන විතරයි. මාර්ගසිත කියලා කියන්නේ ජීවිතයක භාවනා කරලා භාවනා මෝරලා ගිහිල්ලා ඒ භාවනා කරපු හිතක ඇතිවෙන ඉහළම තැනකදී ජීවිතයේ ඉස්සර වෙලාම නිවන ස්පර්ශ කරන, නිවන දකින, නිවන වැටහෙන හිතට කියනවා මාර්ගය. ඉස්සර වෙලාම නිවන් දකින හිතට කියන මාර්ගය. ඒ ඉස්සෙල්ලාම නිවන් දකින හිත නිවන් දැක්කම මාර්ගසිතේ නිවන් දැක්කම ඒ මාර්ගසිත ඇති වෙන්නේ විපස්සනාව හුද්දටම වල උපරිමයට ගියාම ඒ මාර්ගසිත පහළුණාට පස්සේ කිසිම දවසක ඒ මාර්ගසිත ඒ හිතේ ආය පහළ වෙන්නේම නැහැ. නිවන් ඉස්සර වෙලාම අහු කරලා දෙන, නිවන් මුණගස්සලා දෙන, නිවන් අවබෝධ කරවලා දෙන, නිවනේ ඉස්සර වෙලාම හැප්පෙන තේරුම් ගන්න හිතට තමයි කියන්නේ මාර්ගසිත කියලා.
ඒ මාර්ගසිත පහළ වෙලා ඊළඟට පහළ වෙන්නේ ඒ ඉස්සෙල්ලා දැකපු දේ අත්විඳින. ඒ නිවන කියන එක අත්විඳින, නිවනේ රසය විඳින, නිවනේ ස්වභාවය හිතින් සාන්තව විඳින මේ ඵල සිත් පහළ වෙන්නේ. ඒවට කියනවා මේ ඵල සිත් කියලා. මාර්ගසිතේ වෙනස තමයි ඒ විලාවට මේ නැති වෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව තියෙන කෙලෙස් සියල්ලක්ම නැති වෙලා යනවා මේ මාර්ගසිත. ඵලසිතෙන් කෙලෙස් නැති වෙන්නේ. ඒකයි ඒකේ වෙනස. මාර්ගසිතකින් කරන්නේ කෙලෙස් නැසන එක. මාර්ගසිතෙන් කරන්නේ කෙලෙස් නැති කරලා, කෙලෙස් සම්පූර්ණ ඉවර කරලා, කෙලෙස් දුරන් කරලා නිර්වාණය මුණ ගැස්සලා හමු කරලා දෙනවා. ඵලසිතට කෙලෙස් නසන්න දෙයක් නැහැ. නසාපු මේ දේ අත්විඳින එක තමයි තියෙන්නේ ඵලසිත. නිර්වාණ අත්විඳින හිත තමයි ඵලසිත කියන්නේ. සෝවාන් මාර්ගසිතේදී සෝවාන් මට්ටමට තියෙන කෙලෙස් නැති කරනවා. ඒ ඵලසිතදී ඒ සෝවාන් වලින් දැකපු නිවන අත්විඳිනවා. ඒක ওই දෙකම එක අවස්ථාවේ Tamanට ඕන වෙනවට හැරෙනවද නැත්නම් මාර්ගසිතේ ගිහිල්ලා මාර්ගසිතේ ඉස්සරලා මාර්ගසිතේ එන්න ඕනේ. මාර්ගසිතෙන් නිවන අල්ලලා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඵලසිත. ඒ කියන්නේ මාර්ගසිතින් දැකපු ප්‍රතිඵලය අත්විඳින හිත තමයි ඵලසිත කියන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධනකොට මාර්ගසිතක් එන්නේ නැද්ද? නැහැ. ඵලසිතට කෙලිනවා. දැන් මේ සෝවාන් මාර්ගයට පැමිණ කෙනා එයා මාර්ගසිතේ ඔක්කොම කෙලස් ටික නැති කළාට පස්සේ එයා ඔටෝමැටිකලි ඵලසිතට යනවා. ඊට තමයි එයාට මාර්ගසිතට ඉන්න බෑ. ඵලසිත ගියාට පස්සේ ඒකේ ඉන්න සමාදිනකොට ඊළඟ මාර්ගසිත එනවා. එහෙම වෙන්නේ. දැන් තේරෙනවනේ මේ කාණ්ඩ දෙක මා ඉස්සරලාම නිවන් දකින්න, නිවන් ස්පර්ශ වෙනවා, නිවන් අවබෝධ වෙනවා. ඊට පස්සේ අවබෝධ කරගත්තා වූ නිර්වාණ ධාතුවේ සැපය, සාන්ත ගතිය, සුවය අත්විඳින්නා වූ හිතට කියනවා මොකද්ද? ඵලසිත. ඒකේ සම්මාදිට්ඨිය තියෙනවා. අනිත් කාරණේ තමයි මෙන්න මේක. ඉස්සරලා මිනිස්සෙක් නිවන් දකිනවා. ඉස්සර වෙලාම එක්කෙනෙක් නිවන් දකිනවා. එයා නිවන් දැක්කන් පස්සේ එයාට තිබුණ ඉස්සරලා මොකද්ද? කාමස්කත සම්මාදිට්ඨිය. නේද? ඊට පස්සේ විපස්සනා සම්මාදිට්ඨිය. ඊට පස්සේ මාර්ග සම්මාදිට්ඨිය. තිබුණානේ. දැන් මේ මාර්ග සම්මාදිට්ඨියෙන් කරන්නේ යා ඉස්සර වෙලාම නිවන අත්විඳිනවා. අපි හිතුව මේක නිවන් කියන ඉස්සර වෙලාම නිර්වාණය මෙයාට දැනෙන්නේ මෙන්න මේ ඉතින්. මොකක්ද කියලා පේනවා වගේ. මොකද්ද කියලා මෙයාට වැටහීමක් ඇති වෙනවා මේ මොකද්ද මේ නිර්වාණය. ඔන්න නිවන් දැක්කට පස්සේ ඒක ඉක්මනට නැති වෙලා යනවා. මාර්ගසිත ඉවරයි. මාර්ගසිත නිවන ඔන්න පේනුම් කරලා දුන්නා. වැඩි කල් තියන්නේ නෑ වැඩක් නෑ. හේතුව වැඩි කල් තියෙන හේතුව කෙලස් නැසලා තියෙන එකපාරම දැන් අපි මෙහෙමයි. ගස්ලබු එකක් අරගෙන ගස්ලබු නැටි තියෙන කොළ නෙවෙයි අර අමු ගස්ලබු පිටක් තියෙන. එතකොට ඒක අරගෙන හොඳට ෂාප් කැපෙන ටීයකින් පාරම ගැහුවා. ගැහුවන් පස්සේ තවත් ආයෙක කපන්න දෙයක් තියෙනවා. ඉවරනේ. ඒ වගේ මේකෙන් දැකපු ගාම ඉවරයි. මේ මොටිවේෂන් එකක් දෙනවා මෙන්න දැක්කා. ඔය නිකන් ටග් ගාලා දර්ශනය වෙනවා. මෙන්න මේකයි නෙවන කියන්නේ. එතන ඉවරයි. ඊට පස්සේ ඒ එකම පහළ වෙන්නේ ඵලසිත. ඒ කියන්නේ අර යම් කිසි දෙයක් ඉස්සලාම දැක්කා අනිත් එකෙන් බලාගෙන ඉන්නවා. කියලා කියමුකෝ.
අන්න ඒ වගේ ඉස්සෙල්ලාම දකින්න එකට කියනවා මාර්ගසිත. අර ඊට පස්සේ අර ඉස්සෙල්ලාම දකින්න ඇහැ යොමු වෙච්ච එක දිහා බලාගෙන ඉන්න එකට කියනවා මොකද්ද? ඵලසිත. ඵලසිත ගොඩක් පහළ වෙනවා. ඵලසිත ගොඩක් පහළ වෙනවා. මාර්ගසිත එකයි. දැන් ඊට පස්සේ දැන් මේ ඉස්සෙල්ලාම දකින්නේ මොකද්ද? ඉස්සෙල්ලාම මාර්ගසිතෙන්. මාර්ගසිතෙන් පහළ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට පහළ වෙන්නේ ඵලසිත. මේවා ගොඩක් පහළ වෙනවා. ගොඩක් කියන්නේ කියන්නේ අපි හිතුව දෙකක් තුනක් කියලා පහළ වෙනවා කියලා. ඉස්සෙල්ලාම. ඉස්සර වෙලාම අපි හිතුව තුනක් පහළ වෙනවා කියලා කියනවා. ඒ තුනක් කියන්නේ ස්වාමීන් වහන්සේ චිත්තක්ෂණ තුනක් නේද? ඔව්. අපි හිතමු චිත්තක්ෂණ එච්චරම ඩීටේල් එකක් නැතුව සිත් තුනක් කියලා හිතාගමු. එහෙම. ඔන්න ඉස්සෙල්ලා මාර්ගසිතක් පහළ වුණා. ඒකෙන් නිවන වෙන කළ දුන්නා. ඊට පස්සේ ඵලසිත පහළ වෙනවා. අනේ සිත් නේද? ඔව්. ඵලසිත තුනක් පහළ වුණා. ඵලසිත පහළ වෙන දැන් ඔන්න මේක ඉවරයි. ඊට පස්සේ මෙහා ආපහු වෙනවා මේ ඒක දිගට බල බල ඉන්නේ. නිවන් දැක්කා මාර්ගසිත පහළ වුණා, ඵලසිත පහළ වුණා. ආපහු නෝමල් වෙනවා. ඉතින් බැරි හිතෙනවා. ඒ වෙලාවේ ආපහු නෝමල් වෙනවා. නෝමල් වෙලා එයාට ආපු ගමන් මෙහෙමයි වෙන්නේ. මාර්ගසිතට පත් වෙන්න කලින් හිතක් තිබුණානේ. මොකක්ද? විදර්ශනා. මාර්ගසිත පහළ වෙන්න කලින් පහළ වෙන්නේ විදර්ශනා සිතක්. ඒ විදර්ශනා සිතින් ඒකේ මේරීමෙන් තමයි මාර්ගය අහුවෙන්නේ. ඊළඟට යා ඵලයටපත් වුණා ආපහු වෙනවා මොකටද? මාර්ගසිතත් ඇවිල්ලා එයාට මතක් වෙනවා මට මගේ හිතට පෙනිච්ච දේ. මගේ හිතට නිවන පෙරුණා. ඊළඟට මෙච්චර කෙලෙස් නැති වෙලා ගියා. ආය කවදාකවත් මේ සැකේ ඉන්නේ නැහැ. හිතට තහවුරු වෙනවා. අපිට තහවුරුනවා මෙන්න මේ මෙහෙම දෙයක් වුණා. මගේ හිතට මෙන්න මේ නිර්වාණ ධාතුව දැක්වුවා. මෙන්න මේ සැකය නැති වුණා. ඊළඟට කවදාකවත්ම ආත්මයක් හැටියට බාර ගන්න සක්කාය දිට්ඨිය නැති වුණා. කවදාකවත් මෙතෙන්ට එන්න වෙන මාර්ගයක් වඩන්න අවශ්‍ය නැහැ. සීලබ්බත පරාමාසය නැති වුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙලා දැන් මට නිර්වාණ ධාතුව මේ පළවෙනි එක අවබෝධ වුණා. ওই විදිහට මේ තමන් දැකපු නිවන පිළිබඳව ස්ථාවරයක් වෙන ඒක මතක් වෙන මෙන්න මේක තමයි නිර්වාණ ධාතුව කියන්නේ කියලා හැඟී යන තහවුරු වෙන සිතක් පහළ වෙනවා. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂණ සිත් කියලා. ප්‍රත්‍යක්ෂණ සිත්. ඒක කියන පච්චවේක්ඛන. පච්චවේක්ඛන. ඒ කියන්නේ මේ දැකපු නිවන දැකපු නිවන නැසබු කෙලෙස් මාර්ගය තහවුරු වෙන දැන් මෙහෙම එකක් මට වුණා කියලා මතක් වෙන සිත. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂ. පච්චවේක්ඛන සම්මාදිට්ඨිය කියලා. ඒක අවශේෂ කෙලෙසුත් පේනවනේ. තියෙනවා. පච්චවේක්ඛන සම්මාදිට්ඨිය. දැන් තේරුණාද? එහෙමයි. දැන් එතකොට මාර්ග සම්මාදිට්ඨිය, ඵල සම්මාදිට්ඨිය, පච්චවේක්ඛන සම්මාදිට්ඨිය. දැන් මේ තුන පහළ වුණා. එතකොට මේ සම්මාදිට්ඨිය කියන මේ කියන ටික පහළ වෙන්න හේතු උනේ මොකද්ද? මෙන්න මේ කියනවා විදර්ශනා සම්මාදිට්ඨිය හේතු උනේ. විදර්ශනා සම්මාදිට්ඨිය වඩලා කලබල වෙන්නේ නැතුව මේක වඩපු තරමට තමයි මේක ඉන්නේ. මේක කොච්චර හදිස්සි වුණත් මේවා වඩන්න නැතුව ඉන්නේ. එන්නේ. අනිත් එක මේක වඩන්න හේතු උනේ මේක. කම්මස්කත සම්මාදිට්ඨිය. ඊළඟට දැන් ඔන්න කෙනෙක් නිවන් දැක්කා කියන්නේ. නිවන් දැක්කා. දැන් අවබෝධ කරගත්තා. ඊළඟට එයා දැන් නිවන් දැක ඉවරනේ. දැන් මෙයාට හිතෙනවා
දැන් මෙයාට හිතෙනවා මේ මම දැකපු නිවන් අත්විඳින්න ඕන. නිකන් ඉන්නකන් අපි හිතමු උදේ දැන් උදේ පාන්දරක වුණා කියලා. කෙනෙකුට දැන් උදේ පාන්දර 4ට විතර ওই සිද්ධිය වුණා. මාර්ග වැඩුවා. මාර්ගයෙන් නිවන් අවබෝධ කරගත්තා. ඵලයෙන් නිවන් තහවුරු වුණා. අත්විඳ. දැන් මෙයාට හිතෙනවා දැන් ඕක ආය අත්විඳින්න ඕන කියලා. නිවන් රස. ඒක නිසා එයා මොකද කරන්නේ? නිවන් අත්විඳින්න, නිවන් රස විඳින්න ආය කරන්නේ තර භාවනාව. විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව කරගෙන යනවා. මාර්ගසිත පහළ වෙන්න කලින් තිබුණනේ විදර්ශනා ලෙවල් එක. ඒ ලෙවල් එකට එයාගේ හිත වැඩ කරන්නේ. දැන් හිත වැඩ තියෙන එකනේ. ඔව්. වැඩ තියෙන එකනේ. දැන් ඒ තැනට ගිහිල්ලා එයා විදර්ශනා කරනවා. දැන් උදේ 4ට මේක සිද්ධ වුණා. දැන් මෙයා උදේ 8ට විතර කල්පනා කරනවා මම මේ අවබෝධ කරගත්ත නිවන දැකපු නිවන මම හොඳට අත්විඳින්න ඕන කියලා. අත්විඳින්න ඕන කියලා දැන් ඔන්න මේ එයා විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ අර උඩ ලෙවල් එකෙන්මයි. විදර්ශනා කර යනකොට මෙයාට ඇති වෙනවා මේ අර අනුලෝම ඥානෙ පහළ වෙනවා. අනුලෝම ඥානෙ පහළ වෙලා ඊට පස්සේ ඒ විදර්ශනා ඥානෙ අනුලෝම ඥාන පරිකරම උපචාර අනුලෝම ඊට පස්සේ මාර්ගසිතක් පහළ වෙන්නේ නැහැ. එයාට පහළ වෙන්නේ මාර්ගසිත නැතුව අනුලෝමයෙන් එහා පැත්තට ගියාන් පස්සේ එයාට මාර්ග ඵලසිතම තමයි පහළ වෙන්නේ. අනුලෝම කියන ඥානයක්ද? ඒක ඥානයක්. අනුලෝම ඥානය කියලා. අයි විදර්ශනා ඥානය. විදර්ශනා ඥානය. ඊට පස්සේ මාර්ගසිත පහළ වෙන්නේ නැහැ. දෙවෙනි 8 උදේ 8ට කිව්වනේ දැන් සිද්ධ වෙන්නේ. එයාට ආය මාර්ගසිත පහළ වෙන්නේ නැහැ. මාර්ගසිත පහළ වෙන්න වැඩක් නැහැ. හේතුව කෙලෙස් දැන් කාලට ඉවරයි. මාර්ගසිතකින් කරන්නේ කෙලෙස් අයින් කරලා නැති කරලා නිර්වාණය මුණගස්සලා හම්බ කරලා දෙන එක විතරයි. ඒක දැන් උදේ 4ට කරලා ඉවරයි. මේ සෝවානවදී තමයි. ඔව්. ඊට පස්සේ දැන් ආයෙ කරන්න දෙයක් නැහැ. ඒක නිසා ඊට පස්සේ යා විදර්ශනා කරනකොට එකපාරම වැටෙන මොකටද? ඵලසිතට. ඵලසිත ගියාන් පස්සේ මෙයාට ඵලසිත දිගට පහළ වෙනවා. අයි සුව විඳින්න ඉන්න පුළුවන්. ඔව්. දැන් ඊට පස්සේ පැය භාගයක් මෙයාට පහළ වෙන්නේ මොකද්ද? ඵලසිත. ඵලසිත. මේ ඵලසිත වලින් යා දැන් නිවන විඳ නිවනේ සාන්තිය විඳ ශාන්තිය විඳ පැය භාගයක් ඉන්නවා. ඒකට කියනවා විමුක්ති රසය විඳිනවා. විමුක්ති රසය විඳිනවා. දැන් මේ ඵලසිතෙන් වෙන්නේ ඔන්න ඔය ටික. දෙවෙනි අවස්ථාවේදී නැති උනේ මොකද්ද? එන්නේ නැහැ. මාර්ගසිත. ජීවිතයක සෝවාන් සිත් පහළ වෙන්නේ එකම එක වරයි. ජීවිතයකට පහළ වෙන සෝවාන් මාර්ගසිත පහළ වෙන්නේ එකම එක වතාවක්. ජීවිතය. ඔව්. ඒ මාර්ගසිතින් කෙලෙස් නැසලා නිර්වාණය හම්බ කරලා මුණගස්සලා දුන්නම ආයේ ඒ මාර්ගසිතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ දැකපු නිවන අත්විඳින රස විඳින විමුක්ති රසය විඳින ඵලසිත දිගට පහළ වෙනවා. ඒතර ගෝත්‍ර භූ අවශ්‍යත් නැහැ මෙතෙන්ද මේ සම්බන්ධව. ගෝත්‍ර භූ කියන්නේ ඒ අවස්ථාවේ ඔව්. ඒක තියෙනවා මේ මෙහෙම එකක් තියෙනවා අර මේ චිත්ත වීති කතාවේ තියෙන වෙන එකක්. සාමාන්‍ය මේක ඒ තරම් ඩීටේල් යන්නේ නැතුව චිත්ත වීති කතාවට යන්නේ නැතුව සාමාන්‍ය සිදුවීමක් හැටියට ගත්තයන් පස්සේ අරක කියන්නේ චිත්ත වීති කතාවයි. ඔව්. අපි සාමාන්‍ය සිදුවීම ගත්තාන් පස්සේ ඊට පස්සේ පහළ වෙන්නේ මොකද්ද? විදර්ශනා ඥාන වලින්. හැබැයි මෙයා උදේ 8ට ගිහිල්ලා නිර්වාණය අත්විඳින්න කියලා ගියත් එකපාරම නිර්වාණය මතක් වෙන්නේ නැහැ. එහෙනම් එයා කරන්න ඕනේ මොකද්ද? අර විදර්ශනාවම කරන්නේ. විදර්ශනාව කර ඉන්නකොට තමයි අර නිවනේ ඵල දොර ඇරෙන්නේ. ඵලසිත එන පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ එදා මේ කිව්වනේ මේ දැන් අපි විදර්ශනාව වඩන එක කරන්න නැතුව හිටියොත්
ඒක පිරිහෙනවා කියලා. ඒවට දැන් මේ අවස්ථාවට ආවට පස්සේ ඒ විදර්ශනා ඒ ලෙවල් එක පිරිහෙන්නේ නැද්ද? නිර්වාණ දැකපු එකද? ඔව් දැන් නිවන් දැක්කොත් එහෙම ඒ විදර්ශනා ඒ ලෙවල් එක පිරිහෙන්නේ නැද්ද? ඒක වඩන්න නැතුව හිටියොත් එහෙම විදර්ශනාව පිරිහෙනවා. ඔව්. විදර්ශනාව අමතක හැබැයි හැඟීමක් තියෙනවා. එහෙම. ඒ කියන්නේ අනිත්‍යයි මේවා අසාර්ථකයි කියලා හැඟීම තියෙනවා. ඒක තදබල විදිහට තියෙනවා. ඒ වුණාට එයාට ඵලසිත වලට ය아가න්න බෑ. බැරි ඵලසිත ගන්න බැරි අර විදර්ශනාව සියුම් විදිහට එන හැටි හැඟීම තිබුණාට වඩලා නැහැ. ඒක තමයි දැන් මේ සෝවාන් වෙන කෙනා ගන්නේ කිව්වේ නේද? එයා විදර්ශනා වැඩි වෙන්නේ නැත්නම් ඒ විදර්ශනා ඥාන නැති වෙනවා. විදර්ශනා ඥාන එන්නේ නැතු වෙනවා. එන්න තියෙන දෙකින්ද ඵලසිතට එන්න බෑ. ඒතර ඊළඟ ස්ටේජ් එකට යන්න බෑ. දැන් ඒක තේරෙනවනේ දැන් මේ ඵලසිතකට ගියාන් පස්සේ ඵලසිතක් විනාඩි 30ක් හිටියොත් එහෙම ඒක දිගටම පහල වෙනව මොනවද? ඵලසිත වලින් කරන්නේ මොකද්ද? නිවන් රස විඳ විමුක්ති රසයක්, නිමිච්ච රසයක්, කෙලෙස් සංස්කාර මොකක්වත් මෙනෙහි වෙන්නේ නැහැ. නිර්වාණය ඒ කියන්නේ මේ අනිත්‍ය දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න නැහැ. සංස්කාර මෙනෙහි කිරීමේදී තියෙන අමාරුකමයි සංස්කාර මෙනෙහි කරනකොට තියෙන අමාරුකමයි නිවනට ගියන් පස්සේ තියෙන පහසුවයි තමයි සංස්කාර මෙනෙහි කර සංස්කාර අරමුණු කරන්න වෙන්නේ මොකද්ද? මේ අනිත්‍ය වැටෙනවා දුක අනාත්මය මොකක් හරි කඩා වැටෙන වෙනස් වෙන දි รา යන මොකක් හරි දෙයක් තමයි මතක් වෙන්නේ. ඒ තමයි සංස්කාරයෙන් හැටි. හැබැයි ඒවා ඉතින් මේ වෙනස් වෙන දෙයක් තියෙනවා නම් ඒක හිතට පේන එකම කරදරයක් නේ. නිවනේ වෙනස් වෙන්නේ නැති නිසා ඒකේ එහෙම වෙනස් වෙන්නේ නැති දෙයක් වෙනස් වෙන දෙයක් නැති නිසා කිසිම වෙනස් වීමක් ඒකේ පේන්නේ නැහැ. ඒක නිසා දුකක් පේන්නේ නැහැ. ආත්මයක් පේන්නේ නැහැ. ඒක ශාන්ත නිස්කලංක මොකක්වත් නැති නිවන නිවිච්ච තැනක් හැටියට තමයි පේන්නේ. එයා ඒක නිසා ඒ නිවන අරමුණු කරගෙන අනිත්‍යයක් දකින්න නැතුව දුකක් දකින්න නැතුව මේ වෙනස් වීමකුත් කැඩෙන බවකුත් දකින්න නැතුව නිශ්චලවම ඉන්නවා. සෝන්දසාරේ කොහෙද පේන්නේ සෝන්දස? නිවන කොහෙද පේන්නේ? අවබෝධය. අවබෝධය. ඒ පින්තූරයක් වශයෙන් දිස්සන්නේ නෑ. නිවන ගැන එහෙම සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට නිවන ගැන කියලා දෙන්න බෑ. ඒක හැම කෙනාටම එකම නිවනද පේන්නේ? එකම නිවන. ඒ නම් කියන්නේ ස්පේස්ෂිප් එකක් වගේ මොකක් හරි. ඒ අපි මෙහි හිතන එකනේ. ඒක නිසා හැම වෙලෙම හිතන්න තියෙන්නේ මේ පැත්තයි. සංස්කාර පැත්තයි. එකම එකක් කියන්න පුළුවන්කම තියෙන්නේ මේ සාමාන්‍ය පෘථග්ජනයෙකුට මේ නිවනයි සංස්කාරය ගැන පෙන්වුම් කරන්න තියෙන එකම යන්තම් පොඩි සොච්චමක් හැටියට තියෙන උදාහරණය තමයි අහස කියන්නේ. හැබැයි නිවන අහස නෙවෙයි. අහසේ මොකක්වත් නැහැ. අහසේ පාටකුත් නැහැ. හිස් කොළ පාටක් නැහැ, නිල් පාටක් නැහැ. කැඩෙන්නෙත් නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ, පාට වෙන්නෙත් නැහැ, පිච්චෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ආන්න ඒ වගේ නිර්වාණ ධාතුවේ ආන්න ඒ වගේ ශූන්‍ය වෙච්ච ආත්මයක් නැති ගතියක් තියෙනවා. දැන් මේ අහසේ නිවනේ තමයි අහසේ තින් උදාහරණයක් ඇරෙන එහෙම කිව්වත් අයි අනිත් සංස්කාර ධර්මියෝ ගිනි ගන්න හිව්වත් ඒකස්සේ සිද්ධ වෙන්නේ. දැන් අහස කියලා කිව්වම අහස රූපයක් නැති බව හැබැයි. පාටකුත් නැති බව හැබැයි. අහසේ වෙන මොකක්වත් නැති බව හැබැයි. ඒ වුණාට වෙනත් දේවල් පිච්චෙන දැවෙන ඒවා දුම් ගහන ඒවා ඔක්කොම සිද්ධ වෙන එක ඇතුළේ නේද? ඒක නිසා ඒක තියෙනවනේ මේ කිරුට වෙන ගතිය. නිවනේ ඒකත් නැහැ. හැබැයි කෙනෙක් දැක්කොත් නිවන ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මේ නිවන කියලා. ඔව්. ඒක විස්තර කරන්න ඕනේ. හේතුව හොඳට හිතලා බලන්න අපි සාමාන්‍ය 100ක් වඩනවානේ නේද? ඊට වඩා වැඩි 100ක් ඕනනේ මේ වැඩි 100ක් නොවනක් ඕනනේ මේ තව ටිකක් බණ ටිකක් තේරුම් ගන්න.
ඊටත් වඩා වැඩියක් ඕනේ 100ක් නුවණක් ඕනේ සම්මාදිට්ඨියක් හදාගන්න. මේ නාම රූප දාන්න. ඒ 100ක් මදින්නේ. තවත් ටිකක් 100 වැඩෙන්න ඕනේ. මේ ওই ධානය ඊට පස්සේ විපස්සනා ඥාන වලට යන්න. කියන්නේ ලොකු සැර බලවත්වම ඥානයක් 100ක් එපායි. ඒකනේ අපි වඩනවා කියන්නේ. මාර්ග අවස්ථාවට යනකොට ඊටත් වඩා වැඩි 100කුයි නුවණකුයි තේරුම් ගැනීමකුයි අවබෝධකුයි තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු පැහැදිලි පිරිසිදු අවබෝධයකට තමයි නුවණකට තමයි 100කට තමයි තියෙන්නේ මේ නිින්දදී නිවන් දකින්නේ නැහැ. අයිතික රැවටීමෙන් කොහොමද අඳුනගන්නේ මේක ඇත්තම නෙවෙයි කියලා? රැවටෙන කරුණු 10ක් කියවනේ. ඔව්. ඒවා නම් බොහොම කලින්ම ඉවරයි. මුලින්ම විපස්සනා ඥානට ඉස්සෙල්ලානේ. ඕක උද්‍යව විඥාණයට කලින්. හරි. මාර්ග සම්මාදිට්ඨි ඵල ඔය මාර්ග සම්. එතකොට කවදාකවත් එයාට ආයේ මේ මුලා වෙන්නේ නැහැ. එයා ඒවා කියන්න යන්නෙත් නැහැ, කතා කරන්න යන්නෙත් නැහැ. හැබැයි එයාට මාන්නයක් 아무තු දෙයක් ඇතිෙන්නේ නැහැ. මාන්නේ නැත්නම් නෑ සෝවාන් නැති වෙන්නේ. නමුත් ඒ උනායි කියලා මාන්නයක් ඇති වෙන්නේ නැහැ. එතන ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය නැතුනහම ඉතින් තමන්ට ලැබුණා කියලා හැඟීම නැතුව යනවා නේද? ඒ කියන්නේ මට ලොකු සක්කාය දිට්ඨිය නැතුණන් පස්සේ මේ තියෙන්නේ ආත්ම මේ සියලුම දේවල් වල මේ මිනිස්සු හිතාගෙන හිටියට මේ වගේ මේ සක්කාය දිට්ඨියක් මේ වගේ ආත්මීය ස්වභාවයක් මේ වගේ සත්තු කියන ස්වභාවයක් නම් ඇත්තෙම නෑ. මේ නිකම් අමෝ මායාවක් කියන එක යට තැහැරුණා. ඒතර තමන් කියලා කෙනෙකුත් නෑ වගේනේ. නෑ. ඒතර තමන්ට මොකක්වත් ලැබුණා කියලා උඩගු වෙන්නෙත් නෑනේ. මොකක් වැඩක් නෑ. වැඩක් නෑ. මේ රාගය ද්වේෂය සාමාන්‍ය තියෙනවා. ඒ කියන්නේ ඒකින් කියන්නේ මහා නිකන් දැඩි රාගයක් තියෙන එක. සාමාන්‍ය. ඒ කැමැත්ත අකමැත්ත වගේ කියන ලෙවල් එකේ තියෙන්නේ. කැමැත්ත තියෙනවා. ඔව්. කැමැත්ත ආසාව තිබුණාට අර මහා නිකන් අර මේ ඒකේ තියෙනවා. රාගය ද්වේෂය ලෙවල් එකට නෑ. නෑ තියෙනවා. ඒකේ තියෙනවා මේ තියෙනවා තණ්හාවේ තිබෙනවා සාමාන්‍ය තණ්හාව තියෙන විෂම තණ්හාව විෂම ලෝභය කියලා එකක් තියෙනවා. ලෝභයේ තියෙන විෂම ලෝභය. ඒ විෂම තණ්හාව කියන එක ඇවිල්ලා ආවන් පස්සේ මේ නීත්‍යානුකූලව නොවන ධර්මානුකූල නොවන දේවල් වලට ආසා කරනවා. ලෝභ කරනවා. එහෙමනේ. දැන් අපි හිතමු සාමාන්‍ය තණ්හාව නේද? සාමාන්‍ය තණ්හාවේ කරන්නේ විෂම තණ්හාව. විෂම ලෝභය කියලා කියන්නේ තමන්ගේ ගෙවත්තේ තමන්ගේ රෙදි තියෙනවා. ඒවා තමන්ගේ කියලා බාර ගන්න. එහා පැත්තේ ගෙදර රෙදි තියෙන ලස්සනට දාලා. ඒක තමයි. ඒවට ලෝභ කරනවා. එතකොට තියෙන්නේ ඒ ලෝභයේ විෂමයි. තමන්ට තියෙන එකට ලෝභ කරන එක වෙන කතාවක්. ඒ වුණාට අනිත්‍යවට ලෝභ කරනවා කියන එක විෂමයි. තද බලයි. අධික තණ්හාව. අන්න ඒකට කියනවා විෂම ලෝභයේ විෂම තණ්හාව කියලා. අනිත් අයගේ තිබෙන කුරු වලට, ඔඩනැගිලි වලට, හැඳුම් වලට, පාටට, කතාවට, ලස්සනට, හැඩයට, වස්තු වලට, යානයට වань ඒවට ලෝභ කරනවා. අන්න ඒකට කියනවා විෂම තණ්හාව, විෂම ලෝභය කියලා. මෙයාට ලෝභය තියෙනවා සෝවාන් වෙච්ච කෙනාට. අරගෙන විෂම ලෝභය නෑ. යා හැම වෙලේම මේ ටික පැවතේ මේ ටික මේ ඇති. ආන්නේ. සාමාන්‍ය සරලයි. ඒකත් තණ්හා තමයි. හැබැයි අරකට වඩා අඩුයි. ඒ ලෙවල් එකේ එන්නේම නෑ. දැන් ඔන්න මේ සෝහන් වෙච්ච කෙනා. දැන් ඒකට තියෙනවා නේද මේ පච්චවෙක්කන සම්මාදිට්ඨියෙන් තමයි මට මේ දේ උණයි කියලා තහවුරු වෙන්නේ. ඔය ඒකට කියන්නේ පච්චවෙක්කන ඥාන පහළ වෙනවා. මෙහෙම දෙයක් වුණා. මෙහෙම දෙයක් වුණා. මෙන්න නිර්වාණ ධාතුව අවබෝධ වුණා. මෙන්න මේ විදිහට වුණා කියලා. ඔන්න තහවුරු වෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් අපිට මේ කර්ම සිදු කරන එක ගැන කතා කරනකොට අපි කියනවානේ ස්වාමීන් වහන්සේ චිත්ත වීති 5ක් විතර ගියාට පස්සේ තමයි අපි ඇත්තටම කර්ම රැස් කරන්න පටන් ගන්න කියලා. ඒකට දැන් ඒ ස්වාමීන් වහන්සේ මොකද අපිට ඒක දැනෙන්න යන වෙලාව, ඒ කියන්නේ දැනෙන්න රූපයක් දැක්කහම ඒ රූපේ ආග්‍රහණය කළා ඒක අපිට හිතට දැනෙන්න යන වෙලාවනේ. ඒක ස්වාමීන් වහන්සේ කොහොමද මේ චිත්තක්ෂණ දෙකකින්
වගේ අපිට තේරෙන්නේ මේක දැන් අපිට මේක ලැබුණා කියලා. ඒ කියන්නේ එච්චර හිත දියුණු කරලා හින්දා ඔව් එච්චර ඥානයක් තියෙනවා. අනිත් එක සමාධිය බලවත්. හරියට සමාධිය බලවත් නිසා එහෙම අපිට එහෙම වෙන්නේ ඔය අපිට ටිකක් වෙලා යනවා කියලා තේරෙන්නේ අපේ හිතේ කලබලයක් තියෙන නිසා තමයි හිතේ ඥානෙ දියුණු වෙලා නැහැ, ප්‍රඥා දියුණු වෙලා නැහැ, සිහිය වැඩිලා නැහැ. හැම වෙලෙම එකකට ඩිංගක් හිතේ තැනට අනිත් එක ටක් ගාලා වැටෙනවා, කඩා වැටෙනවා. වෙන එකක් හිතන්න යනවා. හිතේ ඇවිස්සිලි ගති වැඩි. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි අපිට අර එකක් තහවුරු වෙන්නේ නැති. ටිකක් වෙලා යන්නේ. හැබැයි මේ අවස්ථාවේ සමාධිය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්ණීය රතන සූත්‍රයේ ආනන්තරික සමාධිය කියන්නේ. අහලා තියෙනවද? රතන සූත්‍රයේ තියෙන ආනන්තරික සමාධිය. මේක පැහැදිලිද දැන්? මෙහෙම නේ තියෙන්නේ. මේකට කියනවා ආනන්තර. ඊළඟට කියනවා සමාධිමානන්තරික ඥමාහු සමාධිනා හොති. නෑ සමාධිනාතේන සමෝ න විජ්ජති. සමාධිනා තේන කියලා කියන්නේ මේ සමාධියට සමාධිනාතේන සමෝ එහෙම නේද? මොන විදිහට මේ සමාධියට සමාන සමාධියක් න විජ්ජති විද්‍යමාන නොවේ. න විජ්ජති කියන්නේ විද්‍යමාන නොවේ. නැහැ කියන එක. there isn't. සමාධිනාතේන සමෝන විජ්ජති. ඉදම්පි ධම්මේ රතනම් පණිතම්. මේක ධර්මයේ තිබෙන උතුම් කාර්යයක්. හොඳට බලන්න. මෙන්න මේක තියෙන්නේ නිවන් දකින අවස්ථාවේදී මාර්ග සමාධිය. මාර්ග අවස්ථාවේදී තමයි මේ සමාධිය තියෙන්නේ. මේ සමාධියට සමාන සමාධියක් නෑ. හේතුව මේ සමාධිය ස්කිප් කරලා කාටවත් නිවන් දකින්නත් බෑ. මේ සමාධිය නැතුව යම් කෙනෙක් නිවන් දැක්කම ඒක මෙහි නිවන නෙවෙයි වෙන කොයි හරි එකක්. අනේ දැන් ඊතන සමාධිය කියලා අදහස් කරන්නේ මොන වගේ සමාධියද කියන ධ්‍යාන නෙමෙයිනේ. ලෝකෝත්තර සමාධිය. මේ හේතුව ආනන්තරික සමාධියේ තියෙන්නේ මේ සරලව කියලා දෙනවා නම් මේ පිනුතුන්ට හිතලා බලන්න මේ බෝඩ් එක දිහා බැලුවම අපි හිතමු බෝඩ් එකේ අකුරු තියෙනවා කියලා. අර සුදු බිත්තිය දිහා බැලුවම ඒ සුදු බිත්තියට අපි හිත හරවාගෙන හිටියත් හැඟීමක් එන්නේ නැති මේ වටපිටාවේ තියෙන දේත් අපිට නොදැනුවත්ව වගේ නිකන් අවධානයේ ගියේ නැතත් ඒවට නිකන් ලාවට වැදිලා තියෙනවා වගේ. තියෙනව නේද? එතකොට අපි එක දෙයක් බලාගෙන හිටියට ඔය වටපිටාවේ තියෙන දේවල් කියලා කියන්නේ මේකෙන් ගැලවිලා හොඳට විඩ කාලෙක දිනවා මේකට වැටෙන්න. අර වටපිටාවේ එකට. එහෙමනේ. එහෙනම් හැරෙන එක විතරයි තියෙන්නේ. ඉතින් මහා සම්භාරයක් තියෙනවා මේක වටේ. ඒ වගේ තමයි හිතක සමාධියක ඉන්නකොට මහත්යා සමාධියේ ඉන්නකොට ඒ සමාධියෙන් ස්ලිප් වෙන්න තියෙන දේවල් වැඩි. සමාධිය හොඳට වැඩුණාට පස්සේ නීවරණයන්ගෙන් ඈත්ලා ගැඹුරට ගියාට පස්සේ තියෙනවා සමාධියේ මහ පුදුම විදිහේ සමාධි ඒකාග්‍රතාවයක්. ඒකේ තියෙනවා ආය හෙල්ලෙන්නේ නැති, ගැස්සෙන්නේ නැති, තිගැස්සෙන්නේ නැති, වෙනහකට යන්නේ නැති අමුතුම බලයක්. අමුතුම ගතියක් තියෙනවා. ආන්න ඒ ගතියට කියනවා මේ ආනන්තරික සමාධිය. ඒකෙන් ඒ සමාධියට අහු වුණාම ඒ වගේ තාමත්ම සූක්ෂම වූ තද බලවත් වූ සමාධියකට තමයි සමාධියක් වෙලාවක තමයි ඇති වෙන නිවන මේ මාර්ගයේ තමයි නිවන පිහිටි.
මේ විදර්ශනා ඥානවල අන්තිම ඥානෙ පස්සේ ලැබෙන සමාධිය. මාර්ග සමාධිය. මාර්ග සමාධියට වෙන වෙන නම් කියනවා. මාර්ග සමාධිය කියලා කියන ලෝකෝත්තර මේ තව එකක් තියෙනවා මේ ඔය අනුලෝම ශාන්තිය අනුභව ශාන්තියෙන් එහා පැත්තට ලැබෙනවා මේ මාර්ග අවස්ථාව. ඒ වගේ එකේ ওই මාර්ග අවස්ථාවට තියෙනවා වෙන වෙන නම් කියලා තියෙනවා. සම්මා දිට්ඨිය උපරිමේ කියලා කියනවා. ආනන්තරික සමාධිය කියලා කියන්නේ සමාධි වශයෙන්. ඒක ලොකු බලවත් එකක්. ඉතින් ওই මාර්ග අවස්ථාවේදී ඇතිවෙනා වූ සම්මා දිට්ඨිය ඇති වුණාම ආයෙ මොකුත් වෙන දේවල් මතක් වෙන්නේ නැහැ. ඒක නිසාම තමයි ඒකට එකම දෙයයි පේන්නේ නිර්වාණ ධාතුව. ඒ කියන්නේ මාර්ග ඵලයට ආවට පස්සේ ලැබෙන සමාධිය. නෑ. ඒක ඉස්සෙල්ලා. මොකක්ද? ඒ කියන්නේ සෝවාන් වෙන්න උනාට පස්සේ තියෙන සමාධියද නේ? නෑ. සෝවාන් වෙන මාර්ග සමාධිය. මාර්ග සමාධිය තමයි කියන්නේ ආනන්තරික සමාධිය කියන්නේ. මාර්ගයේ අවස්ථාවේදී පහළ දැන් මෙහෙමනේ මාර්ගය සමාධියයි මාර්ගයයි දෙක එකටනේ තියෙන්නේ. ඔව්. අයිතෝ මාර්ගයත් එක්ක සමාධියත් එක්ක තමයි මාර්ගසිත පහළ වෙන්නේ. කියන්නේ සමාධිය නැතුව මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාධිය එකට තියෙන්න ඕන. ඒ කියන්නේ සමාධියෙන් තමයි නිර්වාණයට යන්න හිත එක තැන් කරලා දෙන්නේ. සමාධියෙන් තමයි හිත එක තැන් කරලා දෙන්නේ. සමාධිය එක තැන් කරලා දෙනවා නිර්වාණයේ මාර්ග සිතින් නිවන දකින්න. ඒ මාර්ග සිතේ තිබෙනා වූ සමාධි බලය තමයි ඔය ආනන්තික සමාධිය කියලා කියන්නේ. සම්මා දිට්ඨියේ උපරිමය. ඊළඟට අපි කියවනේද ප්‍රඥාවෙක්කන කියලා. ප්‍රඥාවෙක්කනට කලින් මේක තියෙන්නේ. ඊට පස්සේ තමයි ඵල සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි පච්චවේක්ඛන සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ප්‍රතිවේක්ෂණ ඇති වෙන්නේ. ඉතින් මේවා ඉතින් සෑහෙන ගැඹුරු තැනක් මේ කියන්නේ. බොහොම ලොකු ගැඹුරු තැනක් කියන්නේ. මේවා ඉතින් කියවෙන්න ඕනේ. එහෙනම් ඔයා කියවෙන්න ඕනේ. බලතින් ස්වාමීන් වහන්සේ අපිට දැන් කියවනකොට තේරෙනවානේ වැඩි. ඔව්. දැන් එහෙම තේරුම් ගත්තාම ඔව්. කියවනකොට හම්බුනේ බණ අහනකොට අපිට ගොඩක් තේරෙනවා. ඒක ආනන්තරික මේ සමාධිය කියලා කියන්නේ මේ මාර්ගසිතක පහළ වෙන සමාධිය. නිවන් දැක්ක සමාධිය. ඒක එහෙම ස්වාමීන් වහන්සේ ඒක අවසරයි මේ ඒ මාර්ගසිතට ඒ කියන්නේ පසුබිම කියලා කිව්වොත් හරියද? ඒ කියන්නේ මාර්ගසිත ඇති වෙන්නේ නැහැ මේ සමාධිය නැත්තම්. එහෙමත් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ හිතේ එකඟ බවක් තියෙන්න ඕනේ ප්‍රඥාවට වැඩෙන්න. ප්‍රඥාව හට ගන්න. හෙල්ලෙන එකක නැහැ. තව එකක් තියෙනවා කියලා දෙන්නම්. මෙහෙම තියෙනවා ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ ඒ තමයි සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ පහ අපි වඩනකොට මේ සාමාන්‍ය ජීවිතයේදී එකක් වැඩි වෙනවා. දෙකක් වැඩි වෙනවා. සමහර වෙලාවට සද්ධා වැඩි, ප්‍රඥාව අඩු. සමහර වෙලාවට වීර්යය වැඩි, සමාධිය අඩුයි. සමහර වෙලාවට සමාධිය වැඩි, වීර්යය අඩුයි. සමහරට ප්‍රඥාව වැඩි, සද්ධාව අඩුයි. ඔහොමම තියෙන මිනිසුගේ තියෙනවා. මිනිස්සු ඒක නිසා චරිතවලට බෙදෙනවා. සමහර වෙලාවට සද්ධාව නැතුව ප්‍රඥාව වැඩුණාම සද්ධාව නැති හිතේ ශ්‍රද්ධාවක් නැතුව ප්‍රඥාව නිකන් කල්පනා කිරීම වැඩෙනවා. එතකොට මනුස්සයා කපටි වෙනවා. එයා ඒ කියන්නේ ප්‍රඥාවකින් නෙමෙයි. ඒ ප්‍රඥාවේ ස්වරූපේ කපටි වෙනවා. ප්‍රඥාව වැඩනන් පස්සේ ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇත්ත නැත්ත නිකන් පැහැදීම නැහැ.
අර හරියට කියනවනම් මේ ඔන්න මිනිස්සෙක් මේ මිනිස්සෙක් ටිකට් එක ස්ලිප් ටිකට් එකක් ගත්තලු. 1000 ඒක ඇදුනොත් 1000කට කෑම දෙනවා කියලා. ඇදුනොත්. ඊට පස්සේ කොහොම ටිකට් එක ගත්තාම පස්සේ ඒකේ එන ගාණක් තියෙනවා. ඉතින් ඒ ටිකට් එක ස්ලිප් එක ඇදුනා. එතකොට දැන් ස්ලිප් එක ඇදුනා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? කෑම දෙන්න බෑ. ඊට පස්සේ මිනිස්සු මොකද කරේ? සීනි ටිකක් අරගෙන ගිහලා කූඩු ගලකින් තිබ්බලු. සීනි පොඩ්ඩක් අරගෙන කූඩු ගලකින් තිබ්බා. හරි නේද? ආන්න දැක්කද? ඒ කියන්නේ සද්ධාව නැතුව ප්‍රඥාව වෙනවා පස්සේ වෙන කපටි වෙන වෙනස්. මේ හැම බොජංග වලට අදාළ කරුණද? මේවා මේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම. එනකොට සද්ධාව වැඩි වුණා ප්‍රඥාව නැතුණාන් පස්සේ ප්‍රඥාව නැතුව සද්ධාව වැඩිනවා. සද්ධාව වෙනාන් පස්සේ හැම එකක්ම පිළිගන්නවා. ගස් වලට වඳින ඒවායි, බෝධි පූජායි, වෙන ආගමෝයි ඔය එක જાති තියෙන જાති ඔක්කොම ලෝකේ තියෙන ඔක්කොම පිටපස්සේ යනවා. ඒ කියන්නේ නුවණ නැහැ. ප්‍රඥාව අඩු වෙනවා ප්‍රඥාව අඩු වෙලා සද්ධා වැඩි වෙනවා පස්සේ. වීර්යය මේ වීර්යයත් ඒ වගේ. වීර්යය වැඩුණාන් පස්සේ හැමදේම කරන්න යනවා. ශක්තිය වැඩි. සමාධිය වැඩි වුණාන් පස්සේ හැම වෙලාවෙම වෙන්නේ සමාධිය වැඩුණාන් පස්සේ මේ හැම වෙලෙම නිකන් එක තැන් වල. ඒක නිසා සමාධියයි වීර්යයයි සම වෙන්න ඕනේ. සද්ධාවයි ප්‍රඥාවයි සම වෙන්න ඕනේ. මේවා එක හිතක පහළ වෙන ධර්ම. හැබැයි ඒකෙන්ද දැන් මේ අපි සාමාන්‍ය වඩනකොට පොඩ්ඩක් වගේ අඩුපාඩු වෙනවා. ඒ කියන්නේ එකක් අඩු වෙනවා, එකක් වැඩි වෙනවා. නිවන් දකින අවස්ථාවේදී මේ සමාධියේදී මේ පස් දෙනා හරි ගානට එක්කෙනෙක්වත් ඉක්මව යන්නේ. සද්ධා වැඩි වෙන්නෙත් නැහැ, ප්‍රඥා වැඩි වෙන්නෙත් නැහැ, සමාධිය වෙන්නේ මේ ඒකේ තියෙනා සමාධිගතිය තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. එහෙනම් මේ ශ්‍රද්ධාව ඉක්වල වෙන්න ඕනේ ප්‍රඥාවට. ශ්‍රද්ධාව සමාධිය ඉක්වල වෙන්න ඕනේ වීර්යයට. අනිත් තුන ප්‍රශ්න නැහැ. සිහිය කොච්චර දුරක් කවන්නේ. සිහිය වැඩෙන්න තමයි අනිත් ඒවා ලෙවල් එක. දැන් ඒක මම කියලා දුන්නා සම්මා දිට්ඨි ආකාර පහක් වෙන්නේ කොහොමද? අනිත් එක තමයි තව එකක් කියන්න ඕනේ. අර මේ ඉස්සරහා මාර්ග වලට යන්නේ ඉස්සරහා මාර්ග වලට යන්නේ මේ. ස්වාමීන් වහන්සේ මේ දැන් මෙතන දැන් මේ සෝවාන් අවස්ථාවේදී දකින්න නිවන ඒක අනේ ඒ වෙලාවේ දකින්න නිවන අනිත් නිවනට වැඩිය වෙනස් ඇතිනේ. ඒකේ වෙනස මොකක්ද ස්වාමීන් වහන්සේ? එකම නිවන හරියට කිව්වොත් එහෙම නිකන් ප්‍රවාසරය අඩු වෙන්නේ. තහවුරු වෙනවා නිවන කියලා. එහෙම. ක්ලියර් නෑ. හැබැයි අර නිකන් හඳ එළියේ ඉර එළියේ නිකන් වෙනත් එකක එළියකින් දැක්කම පස්සේ තියෙන අන්න ඒ වගේ. මේක ටෝච් එකකින් දැක්කම. ටෝච් එකකින් වගේ හැබැයි තහවුරු වෙනවා. ආය මොකුත් ප්‍රශ්නයක් නැහැ. තහවුරු වෙනවා මේක තමයි ධර්ම ස්වභාවය මේක තමයි නිවන ස්වභාවය කියලා තහවුරු වෙනවා. ආය කිසිම විදියක හැර හැප්පෙනවා දැකයක් නැහැ. ඒක නිසා අර ඉරේලිය වගේ දේවල් දැක්කන් පස්සේ දකින්නේ මේකම තමයි. තව පැහැදිලිව. පැහැදිලි මේ ලෙවල්ස් තමයි මෙතන. ලෙවල්ස් තමයි තියෙන්නේ. තව එකක් තියෙනවා. දැන් අපි කිව්වා දැන් එක්කෙනෙක් නිවන් දැක්කා. දැන් නිවන් අවබෝධ කරගත්තාම ඊට පස්සේ දැන් සෝවාන් වුණා. ඊළඟට සෝවාන් මාර්ග පාරපත් වුණාට පස්සේ එයාට සෝවාන් මාර්ගයත් හරි මේ ඵලයත් හරි අනිත් කාරණේ තමයි දැන් එයා මාර්ගය වඩනවා මේ විදර්ශනා වඩනවා නැවත දැකීමට ඉස්සරහට යනවා. දැන් ආයෙත් කරන්න තියෙන මොකද්ද? එයාට තියෙන ඩියුටිය තමයි විදර්ශනා වැඩි. විදර්ශනා.
ඉතින් අර කියපු කර්මස්ථාන 21කින් ඕන එකක් වඩන්න පුළුවන් දේ අවස්ථාවේ මේ හැටියට එනකොට මහත්තයා මේ විපස්සනා වලට මේ කර්මස්ථාන මෙහෙම මේ හැටියට එනකොට තියෙන්නේ මෙයාගේ විදර්ශනාව වැඩිලා නිවනට ගෙනියන්න පුළුවන් විදර්ශනාවක් එයාගේ හිතේ වැඩිලා තියෙන්නේ. මෙයාට තියෙන්නේ ආය මුල ඉඳලා යන්න ඕනේ නැහැ. හිතේ හටගත්ත එකක් තියෙනවනේ. දැන් අපි හිතමු ළමෙක් කින්ඩර්ගාඩන් එකකින් grade 1 2 3 4 5 6 ගිහිල්ලා ඊට පස්සේ A level කරලා ඊට පස්සේ මේ O level A level කරලා ඊට පස්සේ යා යම් කිසි දැනකට ගියා කියලා. ඒකට දැන් courses follow කරනවානේ. ඉතින් දැන් මේ ආයතනයේ මේ ස්ථානයේ එක course එකක් follow කරලා ඊට පස්සේ අනිත් ආයතනයකට යනවා කියමුකෝ. ඔව්. දැන් අපි එයා ගිහිල්ලා ඩිග්‍රී එකක් ගන්නවා. අපි හිතමු ඉංජිනේරින්ග් එකක් හරි කියලා. ඒ ඩිග්‍රී ගත්තට පස්සේ එයාට හිතෙනවා වෙන එකකට ගන්න ඕනේ කියලා. ඒකට ආයෙත් එයා කින්ඩර්ගාඩන් එකේ ඉඳලා එහෙම ගිහලා 1 2 3 ගිහලා ඒ ලෙවල් වල එහෙම යන්න ඕනේ නෑනේ. නේද? ඒකට කැඩෙන්නේ වෙන තැනකින්නේ. එහෙමයි. ආන්නේ වගේ තමයි. විදර්ශනාවෙත් තියෙනවා ආයෙ මුලින් ඉඳලා මෙහාට යන්න ඕනේ නේද? හේතුව එයා විදර්ශනාවේ ගිහිල්ලා උපරිමයේ හිටපු නිසා නැතද ගියේ. ඒක නිසා යාට තියෙන සංකාරූපේක්ඛා ඥානය වගේ එතනින් එහාට යන්න තියෙනවා. සංකාරූපේක්ඛා ඥානය කියලා කියන්නේ විදර්ශනා ඥානය ඉහළ තැන. ඒ ගැන අවබෝධයක් යට හොඳට තියෙනවා. ඒක නිසා එයා හැම වෙලේම කරන්න ඕනනේ ඒ හරියෙන් තමයි යන්න හදන්නේ. ඒ තමයි අර මේ කැටගරිස් හතරෙන් කොහොමද වඩන්න ඕනේ නේද? ඒතකොට චිත්තානුපස්සනා ලෙවල් එකේ හරි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම විපස්සනාවට කායානුපස්සනා චිත්තාන වේදනා ඒවා තමයි වෙනව නැතුව කරන්නේ. ඒ වෙනන හයි ලෙවල් එකේ. ඔව් සතිපට්ඨානයේ ඒරියා එක විදර්ශනා කරන්නේ ටිකක් උස තැන. එහෙම කරනකොට දැන් එහෙම විදර්ශනා වඩාගෙන යනකොට එයා විදර්ශනා කරනකොට එයාට දැනෙන්නේ විපස්සනා වඩලා ඊට පස්සේ එයාට පහළ වෙන ඥානය තමයි මාර්ගයක් පහළ වෙනවා. ඒ තමයි මේ සකදාගාම මාර්ගේ පහළ වෙන ඒ එකම ඊට පස්සේ යාට ඵලසිත පහළ. ඊට පස්සේ එකම පච්චවේක්ඛසිත පහළ. ප්‍රතිවේක්ෂණ කියලා කියන්නේ මෙහෙම එකක් තියෙනවා. මම කියලා දෙනවා. මම පාවිච්චි කරන වචන දෙකක්. සමහරට පාලි කියන සමහරට මේ සිංහල කියන. මේක කියන පච්චවේක්ඛණ කියන්නේ. මේක ඇත්ත වශයෙන්ම හැදෙන්නේ මේ වෙක්ඛණ කියලා කියන බලනවා කියන එක. වෙක්ඛණය කියලා කියන්නේ බලනවා. ඒ ඔකේ ඉක්ක කියලා කියන්නේ බලනවා කියන. ආපසු හැරී බැලීම. සරලව කියනවා නම් ආපසු හැරී බැලීම. දැන් අපි ගමනක් ඔව්. ආපසු වෙන්නේ දැන් අපි ගමනක් ගිහිල්ලා. ගමනක් ගිහිල්ලාම පස්සේ ඒක එළුදි ගමනක් ගිහිල්ලා දැන් අපි කරපු දේ කොහෙද ගියේ? මේ දේ මේක. මේ දේ මෙතෙන්ද ගියා. මෙතෙන්ද ගියා. මේට පස්සේ මෙහෙම කොහොම වෙලා අපි නැවත ඒකේ රිවිව් එකක් යනවා. රිෆ්ලෙක්ෂන් එකක් යනවා. ආන්නේ එකට කියන මොකද්ද? පච්චවේක්ඛණය. ඒ සිද්ධ වෙච්ච සිදුවීම් පිළිබඳව සිදු කරපු සිදුවීම් පිළිබඳව නැවත හැරී බැලීමක් කරනවා. දැන් මෙතෙන්දී පච්චවේක්ඛණය කරන්නේ ඒ සිදුවීම. ඵලසිතක. මාර්ගසිතයි ඵලසිත දෙකේම. දෙකේ. මාර්ගසිතින් වෙච්ච දේ ඵලසිතින් වෙච්ච දේ. ඊට පස්සේ ඒකෙන් තමයි තහවුරු වෙන්නේ. දැන් හරියට කියනොත් දැන් අපි වැඩක් නෝට් කරගෙන වැඩක් කරා. ඒ වැඩේ කරනාට පස්සේ අපි බලනවා මේක කරා මේක සිදු වුණා කියලා අපි ටික් කරගෙන යනවා නේද? ඒකෝට තහවුරු වෙනවා. ආන්නේ වගේ වැඩක් තමයි. ඵලසිත වඩලා ඊට පච්චවේක්ඛණය කරනවා. ඵලසිත වඩන්නේ නැහැ මම. මේ විදර්ශනාව වඩලා මාර්ගයේ එනවා. දැන් මාර්ගසිත පහළ වුණාට පස්සේ ඵලසිතට මොකක් කරන්න දෙයක් නැහැ.
අයිබේ මෙනවා. එනවා. දැන් අපි හිතමු ගලක් උඩට දාලා අරගෙන ගිහිල්ලා ගලක් මෙහෙම පෙල්ලුවාම අපි හිතමු ගැට්ටින් ඕම තල්ලු කරගෙන ගිහලා ගල අතෑරියා. අතෑරියට පස්සේ වැටෙනවා. ආයෙ මුකුත් කරන්න දෙයක් නැහැ. ආයෙ තල්ලු කරගෙන පල්ලෙහාට එන්න ඕනේ නැහැ. ඒක එහෙම වැඩි. ඒ වගේ දෙයක් තමයි ඒ ඵලසිත. වගේ දෙයක් තමයි වෙන්නේ. ඔබේම එනවා. ඵලසිත තියාගන්න නම් මොකද කරන්නේ? ඒ ඵලසිත තියා ඒ වෙලාව පළවෙනි අවස්ථාවේදී බෑ. ඒක ධර්ම ස්වභාවයකට හැටියට මාර්ගයෙන් පස්සේ ඵලයටපත් වෙලා ඵලය ඇති වුණාට පස්සේ ප්‍රතිවේක්ෂණ ඇති වෙනවා. ඊට පස්සේ ඩ්‍රොප් වෙනවා. පච්චවේක්ෂණ සිතෙන් තමයි බලන්නේ. පච්චවේක්ෂණ සිතින් තහවුරු කරගන්නවා මේකෙන් මේක වුණා කියලා. හැබැයි නිවැරදි සුවය අත්විඳින්න බෑ පච්චවේක්ෂණ සිතෙන්. නෑ. මේ වෙන අවස්ථාව. දැන් මේ ඉස්සෙල්ලාම අවස්ථාවයි පස්සේ අවස්ථාවයි කියන්නේ දැන් අපිට යමක් සිද්ධ වුණාම මම දෙයක් දැක්කා ඒක හොඳට දැපෙරුණා ඒක දැක්ක බව මම ආයෙත් හිතින් තහවුරු කරගත්තා දැන් ඒක හිතේ මට මතකේ තියෙනවා මතකයක් නෙදී ඊට පස්සේ මතකයෙන් ඒ මතකය හරි අමුතුයි මට අනිත් දෙයක් සිදු වුණා වගේ මතකයක් නෙවෙයි මේක මහා බරපතල සිදුවීමක් ජීවිතේ ඒක නිසා ඒ මතකය හරි ගැඹුරු ඒක මේවා දෙවෙනි පන්තිය කියන්නත් බෑ තුන්වෙනි පන්තිය කියන ඊට වඩා පහත්. ඊට වඩා බොහෝම ප්‍රයොරිටි එකක් දීලා තමයි අරක මතක් වෙන්නේ. ඒ මතක් වෙලා ඒ මතක් වෙනකොට ඒ මතකයෙන් අර අනිත්‍යව කිසිම දෙයකට යන්නේ නැහැ. හිත මේ මොකක්ද අගයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ඒ වෙලාවෙ මතකෙට පස්සේ හිතෙනවා මේක මම අත්විඳින්න ඕනේ කියලා. මේක අත්විඳින්න ඕනේ කියලා. ඊට පස්සේ ඵල සමාපatti වලටපත් වෙනකොට තමයි ආය අර විදර්ශනා වඩ아가න ගියාට පස්සේ මාර්ගයේ එන්නේ නැතුව ඵලයේ එන්නේ. ඵලසිතේ. දැන් දැකපු එකනේ. දැකපු එකට ආය අවශ්‍ය නැහැ මාර්ගසිත. වෙන්නුම් කරන්න දෙයක් අවශ්‍ය නැහැ. ඔව්. ඒතර මාර්ග ඵලසිතේ ඉඳගෙන තමයි ඒක සමාපatti සුවිදින්නේ. සමාපatti සුවිදින්නේ මාර්ග. ඒක ඔය මගේ ස්ටේජ් 4 මෙහෙම ඇතුලේ නේද? ඔව්. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා සෝවාන් ඵලයේ විඳිනවා. සකදාගාමී වෙච්ච කෙනා සකදාගාමී ඵලයේ විඳිනවා. අනාගාමී වෙච්ච කෙනා අනාගාමී ඵලයේ විඳිනවා. රහත් වෙච්ච කෙනා රහත් ඵලයේ විඳිනවා. ඒතර අnder එහෙම විඳිනකොට තේරෙන්නේ නැද්ද මේකත් මේ අනිත්‍ය මේක අමුවා යන්න ඕනේ කියලා. මේ රසයෙන් ඉන්නේ. ඒක අනිත්‍ය නෑ. ඒ කියන්නේ මගේ රසයත් අනිත්‍යයි නේද මේ නිවනට යන්න නම්. නෑ. මගේ ආසාව නෑද? නේද? නෑ. දැන් ආසාව නැති කරලා නෙදී. ආසාව නැති කිරීමේ ඵලයක් නේද? ආය ආසාව නැති කරලා ආසාව නැති කිරීමේ ඵලය විඳිනවා නම් තවත් ආසාවක් නෑ නේද? අයින් කරන්න. මගේ ඒතර ඇයි විඳින්නේ? විඳිනවා කියලා කියන්නේ ඒ ඇවිල්ලා විඳිනවා කියලා කියන්නේ අපි මෙහි විඳින්නා වූ ඕලාරික විඳිනක් නෙවෙයි. නෑ. අපිට විඳිනවා කියලා කියනවාට වඩා වෙන වචනයක් පාවිච්චි කරන්න තියෙනවා නම් පාවිච්චි කරලා කවන්නේ නැති හින්දා තමයි ඒක පාවිච්චි කරන්නේ. අපි හිතන විඳීම නෙමෙයි එතන. අපි ඇවිල්ලා සාමාන්‍ය ලෝකයේ ඇවිල්ලා ඔබ තමයි නිවන කියන්න අමාරු කෙනෙකුට. ලෝකයේ ඇවිල්ලා ඇහෙන් විඳපු දේවල්, කනින් විඳපු දේවල්, නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳපු දේවල්, හිතා විඳපු දේවල් වල හුරු කට්ටිය. ඒ වාගේ කෙනෙකුට මේ නිවන කියන්න ගියාම බසාර ඉබ්බට එක තමයි වෙන්නේ. දන්නවනේ ඉබ්බා. ප්‍රශ්නයක් උනානේ. කඩරිය. මේ ඉබ්බට තියෙන ස්වභාවය තමයි ඉබ්බ වතුරේ තියෙනවා. ඒක ගොඩක් තියෙනවා. එහෙමනේ. වතුරේ ඉන්න ඉබ්බා කොහොම වතුරේ අනිත්‍යයත් හිතියා. මාළුවෝ ඉන්නවා. ඉතින් ඔය තව ඉන්නවනේ සත්තු. ඉතින් ඒගොල්ලන්ගෙත් එක්ක ඉඳලා මාළුත් එක්ක ඉඳලා ඉතින් ඉබ්බට හිතෙනවා මම මේ පොඩ්ඩක් ගොඩබිම පැත්තට යන්න ඕනේ කියලා. එයා ඊට පස්සේ අර මාළුව ටික අමතක කරලා දාලා ඒගොල්ලෝ ඉඳලා ඊට පස්සේ මෙයා එනවා වැල්ලෙන් ගොඩට එනවා. ගොඩට ඇවිල්ලා ටිකක් ඇවිදගෙන යනකොට ඉතින් තියෙනවා තනකොළ තියෙනවා ඒවත් කාලා ඊට පස්සේ යනකොට ගස් ඒවා තියෙනවා පඳුරු තියෙනවා. ඉතින් කොහොම ඉතින් ටිකක් තිබුණා. ඒ ටිකක් බලාගෙන ඉතින් සතියක්මාරක් ඉතින් ගොඩ ඉඳලා ඊට පස්සේ මොකද කරේ? මෙයා ගියා ආපහු අර ඉන්න වතුරට. ඊට පස්සේ මාළුව අහනවා
මේ යාළුවේ ඔබ කොහෙද ගියේ කියලා. ඊට පස්සේ කිව්වා මම ගොඩබිම පැත්ත ගියා. ඉතින් එයාගේ ගොඩබිම කොහොමද? ගොඩබිම හොඳයි අනේ තනකොළ එහෙම තියෙනවා. හරිම වාතාශ්‍රය හොඳයි. දැන් උඩ හුලඟම ආගෙන ඉන්නවා. අරවා මේ ඉතින් ලස්සනයි කිව්වා. ඉතින් මාළුවා මේ හිතනවා මේ ගොඩබිම තේරුම් ගන්න. මොන වගේ එකක්ද උඹ? හුලඟක් තේනවා කියලා කියනවා. ඈ තනකොළක් තියනවලු, කණ්ඩක් තියනවලු, යන්නත් පුළුවන්ලු. ඉතින් මාළුවාට තේරෙන්නේ නැහැ මේක. ඉතින් මාළුවා වතුරේට කොට්ටියනවා. ඉතින් මාළුවා බලනවා ඒ කොහොමද වෙන්නේ? ඊට පස්සේ මාළුවා හිතනවලු නෑ. ඔයා මේ වතුර මේ එහා පැත්තේ කොහේ හරි ඉඳලා තමයි ඇවිල්ලා මේ අපිට කියන්නේ කියලා. ඒක නිසා මේ තේරුම් ගන්න අමාරුයි. අවසරයි ස්වාමීනි අපි නිවනටත් යන නිවනට තියෙන ආසාවෙන්ද නේද ස්වාමීනි? නිවනට මුලින් කෙනෙකුට මෙහෙමයි. නිවනට යන්නේ කෙනෙකුට ආසාව වෙන්න පුළුවන්. ඒක මෙහෙමයි වෙන්නේ. එක එක්කෙනාගේ නිවන් එක එක ආකාරයි. තේරුණාද? දැන් අපි 10 දෙනෙකුට නිවන් ගැන කියලා දුන්නොත් එහෙම ඒගොල්ලෝ හිතේ එක්තරා විදිහක නිවනක් හදා ගන්නවා. උපකල්පනය කර ගන්නවා. මවා ගන්නවා. ඒක එක්කෙනෙකුට දිව්‍ය ලෝක වගේ වෙන්න පුළුවන්. එක්කෙනෙකුට බ්‍රහ්ම ලෝක වගේ වෙන්න පුළුවන්. එක්කෙනෙකුට ආකාශය වගේ වෙන්න පුළුවන්. එක්කෙනෙකුට ඉරේලියක් වගේ වෙන්න පුළුවන්. එහෙම ඒගොල්ලෝ නිවන් හදා ගන්නවා. ඒවට කියනවා ඉන්ෆරෙන්ෂල් නිවන් කියලා. ඒ කියන්නේ උපකල්පනාත්මක. උපකල්පනාත්මක මනෝමය වශයෙන් හදාගත්ත නිවන්. ওই බණ අහන ඔක්කොම කට්ටිය උන් ඔයගේ නිවන් හිසේ හදා ගන්නවා. සමහරුන්ට ලේසි ගමන, සමහරුන්ට අමාරුයි ගමන. ඒ හදාගත්ත නිවෙනේ හැටියට. මේ නියම නිවන අපි යම් කිසි දෙයක් දැන් හිතලා බලන්න. දැන් මේ UK ආවනේ දැන් ජීවත් වෙන්නේ මේ. එතකොට දැන් මේ එංගලන්තයට එන්න කලින් එංගලන්තයේ තිබෙනා වූ මේ වේල්ස් පැත්තද මේ කියනවා මේ එංගලන්ත මේ ප්‍රධාන කොටසද කේම්බ්‍රිජ් පැත්ත අපි ඉතින් අමුතු හිතවිලි හිතාගෙන හිටියනේ නේද? ඉතින් අපිට එංගලන්තය කියලා කියන්නේ අමුතු අනිත් එක අපි දකින්නේ එංගලන්තයේ කඩපිරවල ටික ඔක්කොම අර පරණ ඉතිහාසයට අනුව සංගරාවල පොත්වල ෆොටෝවල තියෙනවනේ. ඉතින් අපි ඕවා අනුසාරයෙන් හිතා ගන්නවා නිකන්. ඉතින් ලන්ඩන් හිතා ගන්නවා. ඉතින් ඔය වගේ ඉතින් අමුතු ලෝකයක් අපි හිතා ගන්නවා. හිතාගෙන ඉතින් අපේ බෑග් මාළු ටිකත් අරගෙන අපි මෙහෙ එනවනේ. ඊට පස්සේ දැන් හිතාගෙන ඉන්න උපකල්පනාත්මක එකකට මේ යන්නේ අපි. මෙහෙට ආවන් පස්සේ අපි උපකල්පනය කරගෙන තිබෙන හිතින් මවාගෙන තිබෙනා වූ ඒ එංගලන්තය නැති වෙලා යනවා. නියම එංගලන්තය අත්විඳින්න වෙනවා නේද? නේද? එතකොට අර උපකල්පනාත්මක එක එන්න උපකාර වුණා මිසක ඒක නියමික නෙමෙයි නේද? ආන්න ඒ වගේ තමයි අපේ තිබෙනවා හිතින් හදා ගන්නවා උපකල්පනාත්මක නිවන. එහෙම හදාගෙන සමහරව ඒකට ලෝභ කරනවා. හැබැයි ඒ නිවනට ලෝභ කරන්න පුළුවන්. මෙතෙන් ගියන් පස්සේ ලෝභ නැති වෙනවා. මේ රියල් නිර්වාණය ලෝභ නැති වෙනවා. අසරණ දැන් මේක සක්‍රදාගාමී අවස්ථාවේදී මේ වගේ දෙයක් වෙනවා. අනාගාමී අවස්ථාවේදී. අනාගාමී අවස්ථාවේදී වෙනවා කෙලස් අර දෙකක් සම්පූර්ණ නැති වෙනවා. කාමරාගයයි පටිඝය. ඒක සම්පූර්ණ නැති. මේ විදර්ශනා වැඩිමෙන්මයි කියන්නේ. අනිවාර්යයෙන්. එතකොට අර ඒතකොට නිවන හොඳටම පේනවනේ. 3න් 4න් 3ක් පේනවා. ඕනෙන් කොහොමද එතෙන්ට යන්නේ? විදර්ශනා. විදර්ශනා ඒත් යන්නේ විදර්ශනා. අනිවාර්යයෙන්. රහත් වෙනකල් විදර්ශනා කරන්න. රහත් වුණාට පස්සෙත් විදර්ශනා කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ විදර්ශනාව දැන් ඔය සෝහන් වෙන අවස්ථාවේ ඊට පස්සේ සකෘදාගාමී අනාගාමී නිවන් අවස්ථාවේ කරන නිවන මේ විදර්ශනාව ඒ විදර්ශනාවයි දැන් අපි වඩන හදන විදර්ශනාවයි වෙනස් වෙනවද? ෂාප් වෙනවා. එකමයි. අසහන දැන් මේ සතිපට්ඨානයේ තියෙන භාවනා ක්‍රම විශේෂයෙන් ඕන භාවනා ක්‍රමයකින් ඔය මේ නිවන යන්න පුළුවන්. ඉතින් සක්මන් භාවනාව කොහොමද ඩෙවලොප් වෙන්නේ නිවනට යන්නේ? සක්මන් භාවනාව කියන්නේ කායානුපස්සනාව. ඔය අපි කකුල දිහා බලනකොට ඒ ඉරියව් හතර පේනකොට ඒක එතනින් එහාට කොහොමද නිවන කියලා? ඉරියව් හතර කියලා කියන්නේ මහත්තයා මාර්ගයට ඉරියව් හතර කියලා කියන්නේ ඉරියව් හතර දිහා බලාගෙන ඉන්නේ මූවමන්ට් එකක් තියෙනවා.
විදර්ශනාවට යන්න ගොඩ වීගෙන යන එක. ওই විදර්ශනාවේ ආරම්භ කාලත තව මේ යන්න වෙන තෑන්න ගමනක් තියෙනවා. ඒ හැමෝටම මේ කායන පස්සනාවෙන්ද නැත්නම් චිත්තාන පස්සනාවට ගිහිල්ලා මේක තියෙන සතිපට්ඨානයේ වඩනකොට අවස්ථා හතරක් තියෙනවා. අවස්ථා හතර තමයි කායානුපස්සනාව මුල් කරගත්තම ඉස්සර වෙලාම යෙන්න ඕනේ කයේ හිත රඳවාගෙන තබා ගන්නට සහ නීවරණ ධර්මයන්ගෙන් වැටකන් නැතුව ඉන්න මානසික මට්ටමක් හදන්න ඕනේ. ඕක නොකර ඔතන ඒකේ අස්සේ තියෙන එකක් බලන්න බෑ. ඒකින් ඔහොම යනකොට ඔය විදර්ශනා දැත්තවදම ඕක විදර්ශනාවට පාදක යන එක. විදර්ශනාවේ මූලික තැන. ඔහොම යනකොට හිත ඕකේ හිත තැන්වල. දැන් අපිට කිව්වනේ දැන් මගේ හිතට නීවරණ අඩුයි දිව්වේ නෑ අර එහෙම කියලා කිව්වනේ. ඒක තව වැඩි වෙනවා. දැන් ඊට පස්සේ අපි වෙලාව ගලු. වෙලාව ගන්නකොට කිව්වේ මොකද්ද? ඇත්තටම වෙලාව සෑහෙන ගිහිල්ලා. දැන් 11ට කිට් වෙනවා ගියා. අපිට අර හැම වෙලේම තියෙන්නේ දැන් මේ දැන්නේ පටන් ගත්තී කියන හැඟීම. ඒ වුණාට ටයිම් එක යනවා. ඒ හේතුව සමාධිය වැඩෙන්න කාල අදහස අමතක වෙනවා. ඒක නිසා කාලය හරි මේ මෙච්චර කල් ගියාද කියලා අදහසක් එනවා. ওই විදිහට සමාධිය වැටලා ගිහිල්ලා මේ අපිට ඔය සක්මන් කරනකොට සක්මන් කරන තැන මතක් වෙනවනේ. ඊළඟට වන්දනා භාවනා මානසිකාර්ය පවත්වනකොට ඉන්න තැන මතක් වෙනවනේ. ඇත්තටම තව වඩාගෙන යනකොට ඉන්න තැන කියන කමතක වෙනවා. පුරුද්දට මේක කෙරෙනවා. ඉන්න තැන කියන කමතක වෙලා ඒ වෙනුවට අමුතුම දහම් ගොඩක්. හිසේ පටන් පාදාන්තයේ දක්වාම තිබෙන්නේ පුංචි රූප වලින් හැදිච්ච රූප එක්කාසුවක්. ඒක නිසා තමයි මට පාදයේ පැත්තට හැරියුවත් රූප දැනෙනවා. මේ පැත්තට හැරියුවත් රූප දැනෙනවා. මේ හැරියේ හිතේවත් රූප දැනෙනවා. එතන හිතේවත් රූප දැනෙනවා. කියලා කියන්නේ මේක රූප වලින්ම සකස් වෙච්ච රූපමය ಗುಣ පිරිච්ච තනක් කියලා ඒ අදහස වෙනවා. ඇවිල්ලා මේ ඊට පස්සේ ඒක මේ රූප දැනෙන්නේ ඇයි? මේ රූප තේරෙන්නේ ඇයි? තේරෙන්නේ, වැටෙන්නේ, දැනෙන්නේ, දැනගන්න ගතියක්, වැටෙන ගතියක් ඒතන තියෙන හින්දායි. ඒ නිසා තේරුම් ගන්නවා මේ රූප එකක්, ඒක දැනගන්නා වූ හිත තව එකක්. මේ රූප තව එකක්, ඒක දැනගන්න හිත වෙන එකක්. මේ පහළ පාදයේ රූප එකක්, ඒක දැනගන්නා හිත එකක්. නළලේ රූප තව එකක්, ඒක දැනගන්නා හිත එකක්. ඒක නිසා හැම වෙලෙම මේ හිත තමයි එතෙන්ද ගිහිල්ලා මේ රූප දැනගන්නේ. මේ හිත ඇවිල්ලා රූප නෙවෙයි. හිත ඇවිල්ලා මේ දැනගන්නා ගුණයකින් යුක්ත වෙච්ච, දැනගන්නා ශක්තියකින් යුක්ත වෙච්ච දෙයක් කියලා හිත වෙනම කොටසක් හැටියට හඳුනගන්න. ඕක එනකල් ඕක කරන්න ඕනේ. බලෙන් ෆෝස් කරාට එන්නේ නැහැ. එහෙම වුණාන් පස්සේ වෙන්නේ මායාවට යනවා. දන්නේ නැතුව දෙයක් දන්නවා කියන හැඟීමක්. ඉතින් ওই විදිහට ගියාන් පස්සේ ඉස්සර උදාම තේරුම් ගන්නේ රූපය, ඊට පස්සේ ඒකේ ආධාරයෙන් නාමය. ඊට පස්සේ රූපය, නාමය. රූපේ, නාමය. රූපේ පේනවා, ඒක දකින්නා හිත තමයි නාමය. ඒ නාමය කියන කතාව නැතුණත් කමන්නේ. මේ හිත කියලා තියෙනොත් ඒ ඇති. ඊට පස්සේ ඒක විඳිනවා. යම් කිසි දෙයක් දැන් ඔය සමහරට සැපක් දැනෙනවා, අපහසුයක් දැනෙනවා, තද ගතියක් දැනෙනවා, හොඳයි කියලා දැනෙනවා. හොඳයි කියලා කියන්නේ සැප වේදනාව. අනේ අපොයි කියලා දැනෙන්නේ දුක් වේදනාව. එහෙනම් මේක ඇතුලේ හොඳක් ගන්න එකකුත් තියෙනවා, නරකට ගන්න එකකුත් තියෙනවා. රූපයේ තැන් තැන් වල අපි සැප විඳිනවානේ. පිට කොන්දේ දිගෑරෙනකොට සැප විඳිනවා. පහත් වෙනකොට දුක් විඳිනවා. උඩට එනකොට දුක් විඳිනවා. නවතිනකොට සැප විඳිනවා. එතකොට මේ සැපයි මූ වෙනව නේද ඒක? සමහර අවස්ථා තියෙනවා සැපකුත් නැහැ, සුවකුත් නැහැ. ඉතින් මැනේජ් කරගෙන යන්න පුළුවන්. අන්න එහෙම එතකොට එතන ඒ වගේ තැනකුත් තියෙනව නේද කියලා මේ අවස්ථා මේ අපිට පේන දේ, හිතට දැනෙන දේ අපි බාර ගන්න හොඳ විදියට බාර ගන්නවා, නරක විදියටත් බාර ගන්නවා, මධ්‍යස්ථවත් බාර ගන්නවා කියලා
මේ ඒ අවබෝධය එනවා. ඒකේ එනකල් යන්න ඕනේ. ඔහොම ගිහිල්ලා ඕක වෙනකොට සමාධියත් ඔය ඇස්සේ වැඩෙනවා. සමාධිය යම්තරම් ප්‍රමාණයකට වැඩෙනවා නම් තියෙනවා නම් රැඳෙනවා නම් ඒ ප්‍රමාණයට තමයි ඒක තේරෙන්නේ. සමාධියෙන් හොඳට කොටු කරලා අල්ලලා සිඳුලා දෙන නුවණින් දකින්න. ඉතින් ඔහොම විදර්ශනා වැඩෙන්න ඕන. ඊට පස්සේ තමයි ඔය කරේ විපස්සනාවේ මුල් තැන. රූපය හිත දැනගෙන ඊට පස්සේ තමයි දැනෙන්නේ මේ රූපය වෙන එකක්, හිත වෙන එකක්, හිත සියුම්, රූපය ඕලාරිකයි, හිතින් තමයි රූප දකින්නේ කියලා මේ රූප වලට බලන්න බෑ. හැබැයි හිතට බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඔය දෙන්න වෙනස හඳුනාගෙන ඊට පස්සේ තමයි දකින්නේ රූපයේ තිබෙනවා එකක්, ඇති වෙලා නැති වෙනවා, ගතිය තියෙනවා. ඒ වගේම නාමයේ තිබෙනවා, ඇති වෙනවා නැති වෙනවා. එතකොට රූපයේ ඇති වෙන නැති වෙන එක දකිනවා, නාමයේ ඇති වෙන නැති වෙන දකිනවා. ඔය දෙක දකින්න ඉස්සෙල්ලා ඔය දෙන්න වෙනව දැකලා ඉන්න ඕනේ. තේරුණාද? අන්න එතකොට තමයි කියන්නේ රූප උදේවය, නාම උදේවය කියන්නේ. තේරුණාද? රූපයේ උදේවය දකිනවා වෙනම, නාමයේ උදේවය දකිනවා. දෙකේම එකට දකින්න බෑ. ආන්න එතකොට තමයි අපි ඕක ටික වේගවත් වුණා පස්සේ තමයි දකින්නේ ඔන්න නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නවා කියලා දැනට ඉන්නේ උතන. දෙවිඥානේ ලැබෙන්නේ. ඔව්. ඊට කලින් දැනගන්න ඕනේ වෙනස. ඒ දෙන්න වෙනස් කියලා. ඒ වෙනස හඳුනන්න තමයි ඔය සක්මන් කරන්න කියන්නේ පාත් දෙන්න දෙයියෙන් දොර අරින්න අරවම නාම රූප හඳුනාගන්න එක ලොකු ජොබ් එකක්. ඔව්. ඊට පස්සේ ඒ සිහියෙන් වැඩිවහම ඒක වැඩුවන් පස්සේ තමයි තියෙන්නේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ඉතුරු වෙලා තියෙන්නේ නාමයකුත් තේරුණා, රූපයකුත් තේරුණා. හිතකුත් තියෙනවා, රූපයකුත් තියෙනවා. හිත අල්ලන්න යනකොටම වෙනස්. රූපය අල්ලන්න යනකොටම වෙනස්. නාමය අල්ලන්න යනකොට වෙනස්. දැන් එතකොට වෙනස් වෙනවා, රූපයත් වෙනස් වෙනවා, නාමයත් වෙනස් වෙනවා. හිතත් වෙනස් වෙනවා, වෙනස් වෙනවා. හොඳට තේරෙනවා. එහෙම වෙනකොට පැයක් භාවනා කරොත් පැයේ පටන් ගැනීම ඉඳලාම එයාට තේරෙන්නේ බලන රූපයක් කැඩිලා යනවා, ඒ බැලෙන රූපයක් කැඩිලා යනවා, බලන හිතත් කැඩිලා යනවා. බලන හිතත් වෙනස් වෙනවා, ඒකට පේන දේත් වෙනස් වෙනවා. ඒක නිසා මේ පැත්ත බැලුවත් විනාශය, මේ පැත්ත බැලුවත් විනාශය. හිත පැත්ත බැලුවත් විනාශයේ කඩා බිඳී වැටීම, අර පැත්ත බැලුවත් කඩා බිඳී වැටීම. ඒක නිසා දෙන්නගේම තියෙන්නේ ඇතිවීම නැතිවීම. ඇතිවීම ඒක නිසා එයාට වැඩියෙන් දැනෙනවා කඩා වැටෙන බව, බිඳෙන බව. ඒක නිසා තමයි භංග ඥානෙ පහළ වෙන්නේ. භංග ඥානෙ. එතකොට හිතෙනවා භාවනා කරනවා කියලා මේක දිහා බලුවට ඇත්තටම මේ කැඩෙන බිඳෙන දෙයක්, විනාශ වෙන දෙයක් දිහා ඇත්තටම බලාගෙන ඉන්නවා කියලා කියන්නේ මහා භයානක දෙයක්. ඒක නිසා හිතෙනවා මම මේ නාමයයි රූපයයි දෙක හොඳටම දැන් පැහැදිලි කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා, පළුදු වෙනවා, නැති වෙලා යනවා කියලා ඒ දෙන්න නේද මම දැන් මේ මගේ කරගෙන ඉන්නේ. කොච්චර භයානක දෙයක්ද කියලා තේරෙනවා. ආන්නෙකට කියනවා බයදුපට්ඨාන. බය ඇති කරනවා කියලා. බය ඇති කරන්නේ යක්කුන්ට නෙවෙයි. ආන්නර වෙනස් වෙලා යන හිතටයි, වෙනස් වෙලා යන රූපයටයි දෙකටයි. ඒ වෙනස් වෙන එකටයි බය. දැන් අර රූප මේ 18න් මේ තාම එක රූපයක් පටවි කියන ඔක්කොම පිනගලා. පටවි බැලුවත් එයාට පේන්නේ වෙනස් වෙනවා කියලා, තේජෝ බැලුවත් වෙනස් වෙනවා කියලා කියන්නේ, ආපෝ බැලුවත් එහෙමයි, චක්කු බැලුවත් එහෙමයි, මේ සෝත බැලුවත් එහෙමයි. හැම එකෙම එයාට පේන්නේ වෙනස් වෙනවා. ඒ ස්වභාවය. ආයේ එකක කියලා නැහැ. දැන් අපි හිතුව මේ දැන් මම භාවනා කරනකොට භාවනා කරන නිසා තමයි මට මේ ඇඟේ වෙනස් වීම දැනෙන්නේ, හිතේ වෙනස් වීම. එයා බැලුවත් එහෙම ගහක් දියක්. ඒකෙත් පේන්නේ. ඒකෙත් පේනවා. ඒකෙත් පේන්නේ. ඒක විතර නෙමෙයි. නෑ ඔක්කොම වෙනවා. ඊට පස්සේ බාහිර මිනිස්සෙක් කියලා වාඩි වෙනවා. වාඩි වෙච්ච ගමන් එයාට පේන්නේ වෙනස් වෙනවා. ඒක ටීවී එකෙන් බලනවා වගේ. මේ හොඳ තමන්ට පේනද කෙනෙක් කතා කරා.
කතා කරපු ගමන් එයාට වෙන්නේ කතා කිරීමත් වෙනස් වෙනවා. එයා එන එකත් වෙනස් වෙනවා. ඒත් ඇවිල්ලා මේ වගේම වෙනස් වෙන සිත් රැල්ලක් වෙනස් වෙන රූප රැල්ලක් ආවේ. අනිත් ගහක් දිහා බැලුවත් එන්නේ ওই ගහ වෙනස් වෙන ගහ. අහස බැලුවත් එන්නේ අහස බලාකුළු වෙනස් වෙනවා. ඉරහඳ බැලුවත් වෙනස් වෙනවා. ඒක නිසා වෙනස් නොවන දෙයක් එයාට අහු වෙන්නේ නැහැ. එහෙම දකින්න යා මොකද මූඩ් එකට ස්විච් වෙන්න ඕනේද නැත්නම් ඔටෝමැටිකලි පේනවා? නෑ. හැමතිස්සෙම පේනවා. පියවි හැම් පේනවා වගේ. පියවි හොඳටම දැනෙනවා. ඒකට බය වෙනවා එතකොට. එයාට බයින්නේ පිට ආරක්ෂාවක් කියලා මට දැන් මේකෙන් අයින් වෙලා එළිය ගිහිල්ලා සෙවණක් හොයාගන්න රකේරලා කිසිම මොකක්වත් නැහැ. මට බේරෙන්න ගහක් විහාරයක් මොකක්වත් නැහැ. ඊළඟට මම මේ ගේට් වෙනස් වෙනවා. ගේට් වෙනස් වෙන ස්වභාවය එයාට තේරෙනවා. මේ එකක්වත් ස්ථිර නැහැ. ඊළඟට මේ මගේ ශරීරෙත් ස්ථිර නැහැ වෙනස් වෙනවා. අනිත් අයගේ ශරීරත් ස්ථිර නැහැ වෙනස් වෙනවා. මම මාව බේරගන්නයි කියලා අනිත් අය ගාවට ගියාට ඒ අය තින්නේ මේ විනාශයම. ඒක තමයි ඥානය කියන්නේ. අන්නේ ඒ දැනුම දාන්නේ ප්‍රඥාව. ඉතින් ඒක නිසා එයාට තේරෙනවා මෙතන අතන පිටත කොහේවත් වෙනස් වෙන්නේ නැති දෙයක් නෑ. හැමතැනම වෙනස් වෙනවා. ඒක නිසා එයා බය වෙනවා. නාමයටත් බය වෙනවා. රූපයටත් බය වෙනවා. ඒ බයවීම ඇතිගැසීමක් නෙවෙයි. ඒ කියන්නේ ජීවිතේ ගෙනියන්න පුළුවන්. ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ජීවිතය කියලා එහෙම ගෙනියන්න පුළුවන් ජීවිතයක් කියලා බාරගන්නෙත් නෑ. ඔව්. ඒතර එයා දන්නවා ඒක ඉදිරියට ගෙනියන්න. ඉදිරියට එයා ගෙනියන්න කියලා එයාට හිතෙන්නේ නෑ මහත්තයා. හේතුව මේක කොහොම හරි මේ භයානක එකකින් අයින් වෙන්නේ කොහොමද කියලා. ඔව් මම කියන්නේ මේ විදර්ශනා ඥාන වඩන්න මොටිවේට් වෙනවා. මොටිවේට් වෙනවා. නැත්නම් ඔක්කොම මැරෙන්න ඕනේ. ඒ වගේ බයක් නෙමෙයි. නෑ ඒක එයා ඉගන්නේ. මෑනේ දන්නේ නැත්තේ ඒක මේකට විසඳුම නෙවෙයි කියලා තේරෙනවා. මැරෙන්නත් බය වෙනවා ඒකට. මැරෙන්න බය වෙනවක් නෙවෙයි. ඒ කියන්නේ සත්‍ය දකින්න ඉස්සෙල්ලා මැරෙන්න බය වෙනවා. සත්‍ය දකින්න ඉස්සෙල්ලා මැරෙන්න බයයි වෙන්න පුළුවන්. නමුත් මෙහා දැන් අපි හිතමු දැන් මේ සංස්කාර ධර්මයන්ගේ විනාශය දැකලා එයා මැරෙන්න යනවා කියලා කියන්නේ ඒකත් සංස්කාරයන්ගේ එකම තවත් විනාශයක්. ඒක මේකට සොලියුෂන් එක නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒක නිසා ඊට පස්සේ යා මේකෙන් අයින් වෙන්න බලනවා. අයින් වෙන්න බලනවා. ඒ නිසා අර කියන්නේ මේක හොඳයි කියලා බාර ගන්න නැති තත්ත්වයකට පත් වෙනවා. හොඳට තමයි අර සංකාරූපික ඥානට යන්නේ. ඒත් එක විදර්ශනාවෙන් දිගටම යන්න පුළුවන් නිර්වාණය දක්වා. නිර්වාණය දක්වා විදර්ශනා කිරීම තමයි නිවන් දැකීම සඳහා හේතු වෙන එකම මාර්ගය. ඒසනම් දැන් සක්මන් භාවනාව පටන් ගත්තාම ඒක මේ එහෙම ඒ හය ලෙවල් වලට යනකොට විදර්ශනා ඥාන පාස් කරගෙන යනකොට ඒක චිත්තානුපස්සනාවක් වෙන්නේ හතරම වෙනවා. හතර වෙනවා. කායානුපස්සනාවක් වෙනවා, වේදනානුපස්සනාවක් වෙනවා, චිත්තානුපස්සනාවක් වෙනවා, ධම්මානුපස්සනාවක් වෙනවා බලන අවස්ථාවක්. ඒක දැන් තමයි අපි හිතමු ශාරීරික දිහා බලනකොට කායානුපස්සනාව. ශරීරේ බලන්නා වූ හිත දිහා බලනවා. මේ අන්න ඒක චිත්තානුපස්සනාව. ඒ විලාම ටක් එකම වෙනවා. ඊට පස්සේ බලනවා දැන් මේක හොඳයිද සැපයිද මේ සැප වේදනාවක් මේ දුක් වේදනාවක් මේ හොඳයි කියලා බාරගත්තා මේක නරකයි කියලා. එතකොට වේදනාව ගැන පරිස්සමයි කරන්නේ. එතකොට වේදනානුපස්සනාව. ඊට පස්සේ මේක තමයි ධර්මය. මේ වගේ මේක හිත වුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. නාමයේ වුණත් අනිත්‍යයි දුකයි. එතකොට ධර්මය බලන්න. එහෙම ඒක නිසා එක වෙලාව දැන් අපි හිතමු කෙනෙක් ඔක වඩාගෙන ගිහිල්ලා ඉස්සෙල්ලා කායානුපස්සනාව වඩාගෙන ඇතුළට ගිහිල්ලා වේදනාවක් මෙදගෙන දැනගෙන හිතේ ස්වභාවයක් ඒකෙන් මේකට ලෝභයි මේකට තණ්හායි මේකේ ආමිෂයක් නැහැ මේක නිර්ආමිෂයි කියලා ඔක හිත ටිකක් බලාගෙන ඊට පස්සේ ධර්ම ස්වභාවය ඔකයි කියලා ඒකත් තේරුම් අරගෙන එයා නැගිටිනකොට එයා චිත්තානුපස්සනාවක් කරලා තියෙනවා වරක් වේදනානුපස්සනාවක් කරලා තියෙනවා චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව හතරම කරලා ඒ විද්‍යාඥානෙ ලැබුණට පස්සේ ඕන මේ කර්මස්ථානයක වඩන්න පුළුවන් ඒ ආශ්‍රය තුලින්. උද්‍යව්‍ය ඥානෙ වැඩනන් පස්සේ හතරෙම පේන්නේ උදේ වය කියලා කියන්නේ ඇතිවීම නැතිවීමනේ. ඒක නිසා ඒ ඇතිවීම නැතිවීම කියන නුවණ ආවම කයත් යාට ඇතිවීම නැතිවීමක්. වේදනාවත් යාට ඇතිවීම නැතිවීමක්.
සිතත් සිතත් එහෙමයි. එහෙමයි ධර්මයක් තියෙනවා. ඒ කන්නාඩියෙන් බලනවා. ඔබ කන්නාඩියෙන් බලනවා. ඒ ස්වාමීන් වහන්සේ දැන් සෝනන්තර අසරය අර තුනම කායනුපස්සනාව කාය සිත වේදනාව තුනම ඇතිවීම නැතිවීම ඒක ඊට පස්සේ ධර්මය කියන එක නේ ස්වාමීන් වහන්සේ ඇතිවීම නැතිවීම නේද? ඒ කියන්නේ ඒකෙන් ධම්මානුපස්සනාව කියන්නේ මේක ඇතිවීම නැතිවීම දකින්න එකනේ නේද? එහෙමද ස්වාමීන් වහන්සේ? හැමතැනම බලනවා. හැමදාම. දැන් ධම්මානුපස්සනාවට ස්කන්ධ වශයෙන් ඇත්ත වශයෙන්ම මේ රූපයන්ගේ ස්වභාවය. රූපයන්ගේ ස්වභාවය ඇතිවීම නැතිවීමයි කියලා එහෙම නිකන් පොදු වශයෙන් බලනවා. ස්කන්ධ වශයෙන් බැලීම, ආයතන වශයෙන් බැලීම මේ වගේ හැටි මෙහෙමයි කියලා දැන ගැනීම තමයි ඔය ධම්මානුපස්සනාව කියන්නේ. සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා මේ කෙනෙක් මරුණොත් එයා මේ දැන් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා වුණත් ඒ භාවනාව කරලා සෝවාන් වෙන්න පුළුවන් නේද? බ්‍රහ්ම ලෝකෙ කොහේ ගියත් මෙහි යමක් කළ පුරුදු වෙච්ච කෙනා විතරයි ගිහිල්ලා කරන්නේ. හොඳට හිතන්න තියෙන්නේ ලංකාවේ ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා ඒ වගේම ගාථාවක් කියලා එහෙම පුරුවක් පුරුද්දක් තිබිච්ච එක්කෙනෙක් විතරයි මෙහෙට ආවන් පස්සෙත් මලක් පහනක් පුරුදු කරලා පූජා කරන්නට යන්නේ බණක් අහන්න යන්නේ. ඒක සාධාරණයි. එහෙම නැති කෙනෙක් යන්නේ නැහැ නේ. අත පලා දෙන්නේ නැහැ. ඒ වගේ තමයි ওই දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ. මෙහි ඉඳගෙන යමක් කරලා පුරුදු කරගෙන ගියේ එක්කිනා එහෙට ගියාට පස්සේ දෙවියෝ ඔය ඉන්න දෙවිවරු ඔක්කොම එකට හමු වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා දෙවි දිව්‍ය ලෝක ගියන් පස්සේ කට්ටිය හොඳයි මේ පාක් තියෙනවා අර එහෙම ඒක. එහෙම ඔක්කොම දිව්‍ය ලෝකේ ගිය අයම පාක් කරලා යන්නේ නැහැ නෙවෙයි. ඒක තියනවා ඒක. ඒගොල්ලෝ වින්දනය කරනවා සැප විඳින. ඒ අතර මේ ඉන්නවා ඇයි මම දිව්‍ය ලෝකේ ආවේ මෙහෙටද මං ඉන්න හිතුවේ කියලා හිතන අය ඉන්නවා. අපි හිතනවනේ මේ එහෙ ගියම හොඳයි කියලා. සමහර දෙවිවරු ඉන්නවා මම දිව්‍ය ලෝකෙට එන්නද හැදුවේ. මම මෙහෙට එන්නද ඕන උනේ කියලා ජීවිතේ රටනවා. ඒ වගේ දෙවිවරුත් ඉන්නවා. ඊට පස්සේ ඒ දිව්‍යයන්ට තේරෙනවා මේ මං ආපු තැන වැරදි කියලා තේරෙනවා. සමහර දෙවිවරු ඒකේ මුලා වෙනවා. මේක තමයි එකම තැන කියලා. එහෙම අයත් ඉන්නවා. මෙහෙත් ඉන්නවා. මෙහෙත් ඉන්නවා කියලා කියන්නේ මේ ලන්ඩන් වලට ආවම ආයේ වෙන මොකක්වත් නැහැ. මේක තමයි දිව්‍ය ලෝකය. මේක තමයි එකම ලෝකය කියලා බාර ගන්නවා. ලංකාවට ලියුමක් කරින්නේ නැහැ, මැසේජ් එකක් ගන්න නැහැ, අම්මා තාත්තා බලන්නේ නැහැ, උදව් කරපු එක්කෙනා අඩුතරමේ එයා පටුනායකගේ එයාපෝට් එකට ගෙනල්ලා බසපු එක්කෙනාටවත් යවන්නේ නැහැ මැසේජ් එක. එහෙම ඉන්නවා. ඒ වගේ තමයි දිව්‍ය ලෝකය. ඒ ඊපස්සේ දිව්‍ය ලෝකේ සමහර අය ඉන්නවා මෙහි භාවනා කරලා බණ අහලා හිත දියුණු කර පුරුදු කරගත්තු අය. ඒගොල්ලෝ ධර්ම මණ්ඩල තියෙනවා. බණ අහන. අගේ ධර්මශාලාවක් සැස්වීම් තියෙනවා. ඒ වගේ ධර්ම මණ්ඩල තියෙනවා. ඒ ධර්ම සාකච්ඡා තියෙනවා. පොකට්ස් තියෙනවා. එනවනේ දිව්‍යවරු හමු වෙනකොට ඒක කට්ටියක් තමයි හම්බ වෙන්නේ. දැන් දෙවිය බුදුරජාණන් වහන්සේ ගාවට එනකොට එන්නේ එක එක කට්ටිය එන්නේ. දෙවි දේවතාවෝ ගෲප්ස් එන්නේ. ඒකට කියන සතුල්ලපායද කට්ටිය කියලා. සතුල්ලපායද එක ගෲප් එකක් කට්ටිය. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න එනකොට ප්‍රශ්නයක් අහන්න එනකොට අරගොල්ලොත් එනවා යම්. ඔයා අහන්න මං ඉන්නවා පිටිපස්සේ. කොහොම ඉන්නවා. එහෙම ඉන්නවා. ඔව්. ඉතින් ඇවිල්ලා ඉතින් ඒක කතා කරන්න පුළුවන් කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් දෙවි කෙනෙක් ඇවිල්ලා ඉස්සරහදී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අනිත් දෙවි දේවතාවෝ පිටුපස්සේ ඉන්නවා. ඔය විදිහේ තමයි අනිත් එක ධර්ම මණ්ඩල තිබෙනවා. අනිත් සමහරලාට සෑම පොය දවසකම බණ කියන්න එක දෙවි කෙනෙක් එනවා. මේ දිවි ලෝකෙ. ධර්ම දේශනා කරන්න පුළුවන් ශක්තිය තියෙන දෙවිවරුත් ඉන්නවා. මේනවා කිව්වේ මේ ලෝකෙ තියෙනවා? නෑ දිවි ලෝකෙ. අනිත් ලෝකෙ. දිවි ලෝකෙ තියෙන ධර්ම මණ්ඩලය. ඒකේ බණ දේශනා කරන්න එනවා. අවසරයි ස්වාමීන් දැන් අභිධර්මයේ දේශනා කරේ දෙවියන්ට කියලා නේද? දෙවියන් ඔව්. ඒක මනුස්සයන්ට තේරුම් ගන්න බැරි කියලා බුදුහාමුදුරුවෝ හිතුවා කියනවනේ. ඒක වැඩි මෙහෙමයි. මනුස්ස ලෝකයේ මේ ඉන්න මිනිස්සුන්ට දැන් ඉන්න මිනිස්සුන්ට සහ සමහර ස්වාමීන් වහන්සේලාටත් එක්ක මේ අභිධර්මයේ කියලා කියන්නේ සූත්‍ර කියන්නේ මොකක්ද කියලා වෙනස තේරුම් ගන්න අමාරුයි.
ඒක දැනගෙන ගන්න නැති නිසා. නැත්තම් මේ ධර්මයේ හංගලා මොකක්වත් නැහැ. ඔක්කොම තියෙනවා. 2500 දිගටම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දෙවියන්ට තමයි දේශනා කරන්නේ. මනුස්ස ගණනින් මාස 3යි දෙවියන්ගේ කාලයෙන් විනාඩි 9යි. නෑ. බණ දේශනා කරන්නේ. එතකොට මේ කියනා වූ කාලය තුල දේශනා කරපු ධර්මය අතිශය ගැඹීරයි. ඇයි දෙවියන්ට මේ විදිහට දේශනා කරන්නේ? රූපවලට වඩා දෙවියන්ට නාම ධර්ම තේරුම් ගන්නට ලෙහෙසි. අපිට සියුම් නිසා. මේ සියුම් ධර්ම ස්වභාවය තේරුම් ගැනීම හරි ලෙහෙසි දෙවියන්ට බ්‍රහ්මයන්ට. හැබැයි දිව්‍ය ලෝක විතරක් නෙවෙයි විශාල පිරිසක් ආවා අපිට. බ්‍රහ්ම ලෝක බ්‍රහ්මනාව. ඉතින් එහෙම දේශනා කරනකොට දෙවියන්ට විස්තර වශයෙන් වැටහුණා. දෙවියෝ නිවන් අවබෝධ කරගත්තා. ඒ වුණාට දෙවියන්ට දේශනා කරපු ඒ මාස 3ක කාලයක් දේශනා කරපු දේශනාව ඒ මට්ටමින් ඒ ප්‍රමාණයෙන් ඒ තත්වයෙන්ම මිනිස්යන්ට දේශනා කරොත් තේරෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ, අල්ලගන්න බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ දෙවියන්ට දේශනා කරපු විස්තරාර්ථකම දේශනාවේ මූල මාතෘකා කියන්නේ ටයිටල් ටික මාතෘකා ටික දේශනා කරා. මේකයි දේශනා කරන්නේ කියලා මාතෘකා ටික දේශනා කළා බුදුරජාණන් වහන්සේ සරියුත් ස්වාමීන් තමයි ඊට පස්සේ ඒ දේශනාව මිනිස්යන් ඊට පස්සේ විස්තර කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට සුදුසු විදිහට මාතෘකා ටික සරියුත් හාමුදුරන් දේශනා කරනවා. සරියුත් හාමුදුරන්ගෙන් විකාශනය වෙච්ච ටික තමයි අපිට තියෙන්නේ. අර ඔක්කොම ටික අපිට තේරුම් ගන්න බෑ. දෙවියන්ට දේශනා කරපු මට්ටමෙන්ම අපිට කියලා නැහැ. නැත්තේ මේ ටයිටල් එක තේරුම් ගන්න බැරුව මේ දඟේ විදින විදිල්ල දන්නවනේ. අන්න ඒකයි. ඒක නිසා මේක ලෙවල් දෙකක්. ඉතින් අපිට දේශනා කළා තියෙන්නේ අපිට ප්‍රමාණය. දැන් තේරෙනවා මේ ටිකවත් ගන්න බැරුවයි කියලා ගන්න බැරි අමාරුකම තේරෙනවා. ඉතින් අර කතා මොනවද? අවසරයි ස්වාමීන් වහන්සේ විදර්ශනා කරනකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ තමයි මම විදර්ශනා කරේ ඇවිදිනකොට. කායනුපස්සනා, වේදනානුපස්සන ඊට පස්සේ සිත ගැන හිතලා ඒකේ නාම රූප පටිච්ච සමුප්පාදයට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පටිච්ච සමුප්පාදයට යනවා වෙන ක්‍රමයකට. ඉස්සෙල්ලාම පටිච්ච සමුප්පාදයට යන්නේ මේ ධර්මය ඉස්සර වෙලාම ධර්මයක් තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිත. ඇයි මේ හිත මෙතන තියෙන්නේ? ඇයි දැන් මට හිතක් පහළ වුනේ? මට දැන් හිතක් පහළ වුනේ මේ හිතට කලින් හිතක් තිබෙච්ච හින්දා. ඇයි නම් ඒ හිත පහළ වුනේ? ඊට කලින් එකක් නිසානේ. එතකොට මේ වැලක් හැදෙනවා. දැන් මට වර්තමානයේ හිතක් තියෙන්නේ ඇයි? ඊට කලින් එකක් නිසා. හරි පරම්පරාවද? ඇයි මම අද? මගේ අම්මයි තාත්තයි නිසා. අම්මලා තාත්තලා ඒ පරම්පරාව නිසා. උට දිගට පීඩියක් ඉන්නවා. එහෙමනම් මේ හිත මේ විදිහට ඇති උනේ ඇයි? මේක ඉස්සෙල්ලා දෙයක් නිසා. එහෙනම් මේ හිත හැදෙන්න හේතුව මොකක්ද කියලා ළඟිමුත් බලනවා. මේ හිත හැදෙන්නේ දැන් හිතලා බලන්න. තමන්ගේ අත ගැන හිතනවා නම් අත ගැන හිතනකොට අත තමයි රූපය, හිත තමයි නාමය. එතකොට ඒ නාමය උපදින්න හිත උපදින්න අරමුණක් හැටියට මේක තියෙනවා. අන්න එතකොට ඒකේ හේතුවක් දකින්නද? මේක මෙතෙන්ට ආවේ මේක ඉස්සෙල්ලා මම හිතක් හදන කර්ම කරලා තියෙනවා. අනිත් එක මම හිතට ලෝභ කරලා තියෙනවා. අනිත් එක මම හිතගෙන මට තේරුමක් නැහැ, අවබෝධයක් නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා. අන්න එහෙම තමයි ඔය කරුණු ටික ඒ වටපිටාවෙන් තේරෙන්නේ. නැතුවර මේ දැන් බොහෝ අය යන්නේ ඒ එතනින් කඩාගෙන, එතනින් උරුප්පගෙන, එතනින් හාරගෙන ධර්මාවබෝධයට යනවට වඩා යන්නේ
අර ඉගෙනගත්ත අවිද්‍යා දේවල් අවිද්‍යා තණ්හා එහෙනම් මේක උපාදානයි කියලා එතෙන්ද නිකන් අර වචන අලවනවා වගේ එකක් කරනවා. ඒක නෙවෙයි. යන්න ඕනන්නේ පටිච්චසමුපාදේ හොයාගෙන ප්‍රායෝගිකවයි. ප්‍රායෝගිකව යනකොට පිළිවෙලකට එන්නේ දෙන්නේ නැහැ. පිළිවෙලකට එන්නේ අර දැන් මේනු එකේ දැන් අපි කෑම ගන්න යනකොට මේනු එකක් තියෙනවනේ. දැන් මේනු එකේ තියෙනවා මෙහෙම. මොනවද අර තියෙනවනේ මේ හෝටල් වල තියෙන්නේ? appetizer starters මේනු menu starters starters ඔව් මේන් මීල් එක තියෙනවා. එහෙම තියෙනවනේ ඒක කරි තියලා තියෙනවා. ඩෙසර්ට් තියෙනවා නේද? දැන් ඕක හෝම තිබුණාට දැන් අපි කන්න යනකොට ඇවිල්ලා මේ ඉස්සලාවත් කාලා ඊට පස්සේ පරිප්පු කාලා ඊට පස්සේ මේ උඹලකට කාලා ඊට පස්සේ ආල කාලා එහෙම යන්නේ නැහැ නේද? කනකොට කන්නේ මික්ස් කරලා අන්න ඒ වගේ. අපි පරිසම්පාද පිළිවෙල තිබුණාට ඒක අත්විඳිනකොට අපි යන්නේ ඒ කිට්ටු තැනකින් ලින්ක්ස් තියෙනවා. අවසරයි ස්වාමී තාපස් මම හිතුවේ ස්වාමී දැන් සිත දැන් රූපය දැකලා ඒක නාමයට යනවා නාමය කියන්නේ සිතනේ සිත කියවම විඥානය කියන හිතනවා විඥානපච්ච නාම රූපං කියලා යනවා පටිච්ච සමුප්පාදයට එහෙම හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ විඥාන පත්‍ය නාම රූපං කියලා කිව්වේ ඇයි? දැන් කියන්න පුළුවන්. ඒක තමයි තේරෙන්නේ දැන් තේරෙනවා මේ වචනයක් අලවලා තියෙනවා කියන්නේ. නේද? දැන් විඥාන පත්‍ය නාම රූපං කියලා කියන නාමයේ රූපේ නාම රූපං කියලා නාමයේ රූපේ තේරෙන්න එපායි. එතනදී නාමයේ රූපේ මොකක්ද ගන්න? නාමයේ හැටියට මොකක්ද ගන්න? විඥානේ තියෙනවා නාමේ. ඒක තමයි එතන අර තියෙන්නේ අර අපිට හිතට ග්‍රහණය වෙච්ච වචන තියෙනවනේ. ඒ වචන වල ගිහිල්ලා එතන තැවරෙනවා. ඒක නෙවෙයි තියෙන්නේ අපිට එතනින් ධර්මයේ වැටෙන්න ඕන ධර්ම කාරණා. ඇත්තටම විඥානයයි නාම රූප ඒක මෙතන ඉස්සෙල්ලාම ගන්නකොට නාම රූප කියලා ගන්නකොට හිතයි රූපයයි ගන්නෙ. හැබැයි හිතයි රූපයයි ගත්තට ටිකක් දුර යනකොට ඔක වෙනස් වෙනවා. රූපය කියන්නේ පාඨකේ වගේ නන්නේ. මෙතන හිතන්නේ. පටවි එකක්ම. ඔව් තියෙනවා. ආරම්භයේදී එහෙම දැක්කට කමන්න දාන්න. එකකින් තමයි යන්නේ. ඉස්සෙල්ලාම යන්නේ එකකින්. එකකින් ලොකු තේරුම් ගන්න පුළුවන් ඒ වගේ. දැන් ඉස්සෙල්ලාම මෙයා තේරුම් ගන්නවා මෙහෙම. තේරුම් ගන්නවා මේ දැන් මේක හිතනවා. දැන් මේක ගැන හිතනවා. මේක හිතනවා මට රූපයක් කියලා. මේක රූපයක්. මේක රූපයක් කියලා හිතුණාන් පස්සේ හැබැයි මේක තියෙන්නේ මෙතන මෙයා ඉන්නේ මෙතන. මේක වෙන එකක් මේක වෙන එකක්. එහෙනම් මෙතන තියෙන දේ මේකෙන් මෙතන තියෙන දේ මෙතෙන් දැනෙන්න ඕනේ. අන්න ඒකට කියන හිත කියලා. හිත කියලා. එහෙනම් මෙයා තේරුම් ගන්නවා හිතක් කියලා දෙයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ හිත මෙතෙන්ද ගිහිල්ලා මේක දැනගන්නවා. මේක නෙවෙයි හිත මේක රූපය ආරම්භණය. ඒ නිසා මෙතන තිබෙනා වූ චින්තන ගතිය දැනගන්න ගතිය තමයි මේක දැනගන්න කියලා. දැනගන්නා ගතිය එක්තරා දෙයක්. ඒකට දැනෙන දේ එක්තරා දෙයක් කියලා කරුණු දෙකක් දැනගන්න. මේකට කියනවා රූපය මේකට කියනවා නාමය කියලා. ඒකට ඉස්සරහම කරගත්තේ මොකද්ද? හිත. ඒ හිත ඊට පස්සේ ඉස්සෙල්ලාම යා හිත කියලා තේරුම් අරගෙන ඊට පස්සේ ඒක කියන විඥානය කියලා කියන හිත කියනවා. අනිත් එක තමයි ඒ හිත ඇතුලේ හිතට සම්බන්ධව මේක සැපයිද දුකයිද කියලා විඳින ගතියකුත් තියෙනවා. ඒකට කියනවා වේදනාව කියලා. ඒකත් නාමයක් නේද? ඒකත් නාමයක්. හිතට සම්බන්ධ හැමදේම හිතත් නාමයක්. ඒකට සම්බන්ධ අනිත් දේවල් තමයි. මේකේ තියෙන වර්ණයක්. මේ වර්ණය දැනගත්ත ගතිය සංඥාව. සංඥා නාම. සංඥාව නාමය. වර්ණේ රූපේ නේ. හරි නේද? ඒකවල තේරෙනවානේ දැන් මේ හිත තියෙනවා
වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා. හරිද? හොඳට බලන්න මේකේ වැඩ කැලි 11ක් තියෙනවා. සංඥාව කියලා හොඳට බලන්න. සංඥාව කියලා කියන්නේ මේකේ වර්ණයේ තේරුම් ගැනීමයි, වෙන් කර ගැනීමයි. වේදනාව කියලා කියන්නේ මේකේ තිබෙනා හොඳ නරක විඳීමයි. හිත කියලා කියන්නේ මේක දැන ගැනීමයි. මේ ටිකත් එක්ක මේකේ තියෙනවා මේ හිතටත් මේ වේදනාවටත් මේ සංඥාවටත් තුන් දෙනාට වැඩ කරවන්න එනර්ජි දෙන්න එපා. එතකොට නේ අර මේක යන්නේ අතෙන්ට. දැන් අර තියෙනවා මේ සමහර හීටර්ස් වල තියෙනවා මේ වගේ නම් තියෙනවද මන් දන්නේ නැහැ. හීටර්ස් වල තියෙන එතන පොඩි හීට් වෙනවා. රත් වෙනවා. ඒක පොඩි ෆෑන් එකක් තියෙනවා. ඒ ෆෑන් එකෙන් තමයි හීට් එක එහාට තල්ලු කරලා දෙන්නේ. එහෙම එකක් තියෙනවා. ෆෑන් හීටර්ස්. ෆෑන් හීටර්. ඒ කියන්නේ ඒකේ සමහර පොඩි වගේ තියෙන පොඩි ලාවට පොඩි හීටරයක් තියෙනවා. මේක මේ ෆෑන් එකක් තියෙනවා. එතන රත් වෙලා තියෙන්නේ හීට් එක දෙවුනාට හීට් වෙනවා හැබැයි හීට් එකට යන්න බෑ. ඒක නිසා ෆෑන් එකෙන් තමයි තල්ලු කරලා දෙන්නේ. එහෙම එකක් දෙකක් දැකලා තියෙනවා. තියෙනවා. ෆෑන් හීටර්ස් තියෙනවා. ඔව්. දැන් මේවට සංඥාව තිබුණාට වේදනාව තිබුණාට හිත තිබුණාට මේවට අරහිට ය아가න්න බෑ. ඒක නිසා කියනවා චේතනාව. චේතනාව තමයි මේගොල්ලෝ සංඥා කරන්න, ආගිල්ල විඳින්න, යා හිතන්න කියලා ඔක්කොම කරවන්නේ මෙහෙවීම කරන්නේ චේතනාව. ඒක නිසා තමයි ඒකට කර්ම සංස්කාරය කියන්නේ. සංස්කාර වීර්ය චේතනාව තමයි හසුරවන්නේ මේක. චේතනාව තමයි මේ ටික ඔක්කොම අරහෙට ගිහින් අන්න මලක් තියෙනවා. ඒ මල ගිහලා බලය එන්නකෝ කියලා තල්ලු කරලා පිටත් කරලා යවන්නේ අර ෆෑන් එක වගේ. මේ චේතනාව. මේක නිසා චේතනාවට තමයි කියන්නේ සංස්කාරය කියන්නේ. එයා තමයි මෙහෙවන්න. එයා තමයි මැනේජර්. ඉතින් මේ මැනේජර් යටතේ පස්ස, මානසිකාර, සමාධි, ඒකාග්‍රතාව, විතක්ක, ਵਿਚාර එන රංචුවක් ඉන්නවා. ඉතනම හිතත් යොමු කරන්නේ යාද? හිතත් යොමු කරන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ධර්ම රංචුවක් තමයි අරකට යන්නේ. ඒක නිසා මේ ඔක්කොම ටික මොනවද? නාම ධර්ම. පස්සේ කියන්නේ නාම ධර්මයක්, වේදනාව කියන්නේ නාම ධර්මයක්, සංඥාව කියන්නේ දැන් මේ තරම් 4ට 5ට කඩන්න බෑ මුලදී. මුලදී කඩා ගන්න බෑ. අපි මුලදී දැනගන්නේ ඔය වේදනාවක් පැත්තකට දාලා, සංඥා කතාවක් පැත්තකට දාලා, සංඛාර කතාවක් පැත්තකට ඉස්සෙල්ලාම ලොකුවට දෙන්නෝනේ විඥානේ. ආන්න ඒක තේරුම් ගන්න. නැත්තම් දැනනෝනේ හොඳයි නරකයි කියලා දැන්. ඒ වේදනාවනේ ඒක තේරුම් ගන්න. ඒක නිසා හැම වෙලෙම දැනෙන දේෙන් තමයි පටන් ගන්න. ඊට සිව් යනවා. සිව් වල යනවා. ඒක නම් දැන් ඔය මේ උද්‍යව ඥානය ලබා ගන්න මේ හැම නාම රූපයක්ම ඒ 18ම දැනගන්න ඕන 28ම දැනගන්න ඕනද? ඒක දකින්න ඕනද? ඒ ලෙවල් එකට යන්න ඕනද? ඇත්තටම සමහරුන්ට හොඳට පේනවා. ඉතින් ටිකක් දැනගන්නකොට ඉතින් අනිත් ඒවා සම්පූර්ණ වෙලා යනවා. ඒ කියන්නේ උද්‍යව ඥානය දෙකෙන් තුනෙන් හොඳට පේනකොට එනවා. පේනවා. හැබැයි ඉතින් දැනෙනවා. හොඳට විදර්ශනාවට යනකොට තේරෙනවා. උද්‍යව ඥානෙදි කරන්නේ ඉතින් මොන දේ ආවත් මොන රූප ආවත් ඉතින් ඒකේ ඇතිවීම නැතිවීම දකින්න විතරයි. ඒක මේ ආරම්භයේදී පඨවි සහ මේ සිත ගැන වෙනම බැලුවත් ඒ ඔක්කොම ආයේ මේ හේතුවකින් හැදිච්ච දෙයක් කිසිම විදියකට උදේව ඥානෙ කියන මනුස්සයාට ඇතුළතද පිටතද අවෙන්න අපි අර කිව්වනේ අපි මේ මෙනෙහි කරන්නේද මේ මොකද්ද අතීතයේ පහළ වූ නාම රූපය අතීත භවයේදී වෙනාදී අනාගත භවයේ පහළ වෙනවා වර්තමාන භවයේ පහළ නාම රූපය ආධ්‍යාත්මයේ පහළ වෙන නාම රූපය බාහිර පහළ වෙන නාම රූපය ඕලාරික නාම රූපය සිවුම් නාම රූපය හීන නාම රූපය ප්‍රණීත නාම රූපය ළඟ නාම රූපය දුර නාම තවත් තියෙනවා 11 ආකාරයක් තියෙනවා. ඉතින් ওই විදිහට බලනකොට ආයේ කිසිම ළඟ දුර වශයෙන් ඇතුළත පිටත වශයෙන් එකක්වත් තියෙන්නේ නැහැ. දැන් මේක තේරුණා මම මේ කියන්නේ අර ආපු ප්‍රශ්නෙටයි.
නාමයයි රූපයයි තේරුම් ගන්නකොට ඉස්සර වෙලාවම නාමය ගන්න අපි ලොකු කොටස. ඊට පස්සේ තමයි පොඩි ඒවා. නාමය කියලා ගත්තාම පස්සේ එකක්ම නෙවෙයි එන ලොට් එකක් තියෙනවා.